හරිද? හරිනේ අපි විගණන ප්‍රවිතංක 200ට එන්න කලින් තව පොඩි දෙයක් මෙහෙම කියලා ඉන්නම්. දැන් අපි මෙතනින් එහාට කතා කරගෙන යන්නේ විගණනය ගැන විතරයි. විගණන ආයතනයකට තව එක එක සේවා තියනවා කරන්ඩ ඒ සේවා අතරින් එකක් විතරනේ විගණනය කියන්නේ. ඒතර විගණනය තමයි අපි දිගටම කතා කරගෙන යන්නේ. ඊට අමතරව අන්තිම හරියට එද්දී විමර්ශනය තව පොඩ්ඩක් කතා කරනවා. මොකද ගැසට් එකේ විමර්ශනය ගැන විශේෂයෙන් විමර්ශනය ගැනත් පොඩ්ඩක් කියලා තියෙන නිසා. හරිද? ඒතකොට මෙතනින් එහාට අපි දිගටම කරගෙන යන්නේ විමර්ශනය කියන එකට එනකම් විගණනයමයි. හරිද? එතකොට දැන් මෙහෙම හිතන්නකෝ ඔයා ඔඩිට් ෆර්ම් එකක් දාගෙන ඉන්නවා. හරිද? ඒතර ඔයාගේ ෆර්ම් එකට එනවා ඔඩිට් ක්ලයන්ට්ලා. ඒ කියන්නේ ඔඩිට් කරව ගන්න ක්ලයන්ට්ලා එනවා. එන හැම එක්කෙන දැන් ඔය එන ක්ලයන්ට්ලා ගොඩේ එන කස්ටමර්ස්ලා එහෙම නැත්නම් ක්ලයන්ට්ලා අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. කොහොම කියලාද? සමහරක් ක්ලයන්ට්ලා ඉන්නවා ඔයාගෙන් කවදාවත් ඔඩිට් එකක් කරගත්තේ නැති ෆස්ට් ටයිම් එන ක්ලයන්ට්ලා. සේවා අපේක්ෂකයෝ. සමහරක් අය එනවා ගිය අවුරුද්දේ ඔඩිට් එකක් කරගෙන මේ අවුරුද්දේ ඔඩිට් එකක් කරගන්න කට්ටිය එනවා. හරිද? එතකොට එහෙම කවුරු ආවත් අලුත් එක්කෙනෙක් වේවා ඉන්න එක්කෙනෙක් වේවා ඔයාගෙන් ඔඩිට් එකක් කරව ගන්න ආවයි කියලා ඒගොල්ලෝ ඔයාගේ ෆර්ම් එකට ඔඩිට් එක දෙන්න කැමතියි කියලා ඔයා ඔඩිට් එක අනිවාර්යෙන් බාර ගන්න බැඳිලා ඉන්නවද? නෑ. ඒ ඔඩිට් එක කරනවද නැද්ද කියන තීරණය ගන්නේ කවුද? තීරණය ගන්නේ කවුද? ඒගොල්ලෝ ඔයාව පත් කරනවා නම් ඔයා කරන්න බැඳිලා ඉන්නවද නැහැ? ඔයා තමයි මේ තීරණය ගන්නේ. ඔයා කියන්නේ විගණක. ඒතර මේ තීරණය ගනිද්දි මොනවද සලකා බලන්නේ? නැත්නම් මොනවද කරන්නේ? අනේව තමයි අපි මෙතන සලකා බලන්න ඕනේ. හරිද? හරිද? මෙන්න ඔයාට තියෙනවා ෆර්ම් එකක්. ඔයාගේ ෆර්ම් එකට එනවා කස්ටමර්ස්ලා. ඒ එන කස්ටමර්ස්ලා ගොඩේ සමහරක් අය ඉන්නවා නිව් ක්ලයන්ට්ලා. කවදාවත් ඔඩිට් එකක් කරගත්ත නැති කට්ටිය. සමහරක් ඉන්නවා ගිය අවුරුද්ද ඔඩිට් එකක් කරගෙන මේ අවුරුද්දෙත් ඔඩිට් එකක් කරගන්න එන කට්ටිය ඉන්නවා. මේ දෙගොල්ලෝ මෙන්න මොකක් කරව ගන්නද ඔයාගේ? ඔඩිට් එකක් කරව ගන්න. ඉතින් ඒගොල්ලෝ ආවයි කියලා ඔයා ඒ ඔඩිට් එක අනිවාර්යෙන් කළ යුතුම නැහැ. ඒ ඔයා ඔඩිට් එක බාර ගන්නවද නැද්ද කියලා ඔයා විසින් තීරණය කළ යුතුයි. හරිද? මේක ලියාගෙන යන්න. මතක ලියාගෙන යන්න. මේ අහනවා මේ අර ඉස්සෙල්ලා සමාගම් විගණනයට අදාළව අහනවා සමාගමක විගණකපත් කරන්නේ සමාගම විසින්ද? ඔව්. ප්‍රථම විගණකයෙන් පස්සේ විගණකපත් කරන්නේ සමාගම විසින් තමයි. අර කිව්ව විදිහට කොටස් හිමියන්ගේ ඡන්දය විමසලා. හරිද? ඒතර ලියනකොට ලියන්න ඕනේ සමාගම විසින් කියලාද කොටස් හිමියන්ගේ ඡන්ද විමසීමෙන්ද කියලා. දෙකම ලියන්න ඕනේ. සමාගම විසින් කොටස් හිමියන්ගේ ඡන්දෙන් පත් කරගන්නවා කියලා තමයි ලියන්න ඕනේ. හොඳේ. සමාගම විසින් කොටස් හිමියන්ගේ ඡන්දේ. හරිද? හරිද? ඒතර නව සේවා අපේක්ෂක වත්මන් සේවා අපේක්ෂක new client existing client. ඔයාට ඔයාගේ ෆර්ම් එකට එනවා ඔඩිට් කරව ගන්න. අන්න එතනදී සලකා බලන්න ඕනේ මේ විගණන කාර්යභාරය සිදු කිරීම බාර ගන්නවද නැද්ද යන්න තීරණය කළ යුතුයි. ලියන්නේ නම් මෙම විගණන කාර්යභාරය සිදු කිරීම මෙම විගණන කාර්යභාරය සිදු කිරීම බාර ගන්නවද නැද්ද යන්න. බාර ගන්නවද නැද්ද යන්න. මෙම විගණන කාර්යභාරය සිදු කිරීම බාර ගන්නවද නැද්ද යන්න විගණක තීරණය කළ යුතුය. විගණක තීරණය කළ යුතුය. විගණක තීරණය කළ යුතුය. හරිද? ඒ තීරණය ගන්නේ සාධක වගයක් සලකා බලලා. එහෙම නැත්නම් පටිපාටි වගයක් සිදු කරලා. හරිද? අන්න එතන ඉස්තලයක් ගහලා ලියන්න. එහිදී සිදු කරන පටිපාටි. එහිදී සිදු කරන පටිපාටි. එහිදී සිදු කරන පටිපාටි ඇලයිරා
සලකා බලන සාධක එහිදී සිදු කරන පටිපාටි ඇලහිරක් සලකා බලන සාධක ඔතන ලියන්න ඕන. ඒක ටියුට් එකේ තියෙනවා. ටියුට් කියලා ලියන්න. හරිද? එහෙනම් මොනවද මේ සලකා බලන්න? එහෙම නැත්නම් සිදු කරන පටිපාටි. හිතන්නකෝ ඔයාගේ ෆර්ම් එකට අලුත්ම ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලා ඔඩිට් එකක් කරව ගන්නද. මේ ඔඩිට් එක බාර ගන්නවද නැද්ද? මේක කරන්න පුළුවන්ද නැද්ද? හරිද? ඒක තීරණය කරන්න කලින් ඔක්කොටම කලින් මේ කම්පැනි ගැන අයිඩියා එකක් ගන්න එපා නේ. මේ කම්පැනි බිස්නස් එක මොන වගේද? නේචර් එක මොකද්ද? නේ? ඉස්සල්ලාම කරන්න ඕනේ මේ බිස්නස් එක ගැන අයිඩියා එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ ව්‍යාපාරය පිළිබඳ අවබෝධයක් ගන්න එක අනිවාර්යෙන් කළ යුතුයිද නැද්ද? ඔඩිට් එක බාර ගන්න කලින්. නැතු එන ඔක්කොම ගාණක් ගන්න පුළුවන් කියලා බාරගෙන හරියයිද? නෑ. අනිවාර්යෙන් ව්‍යාපාරය පිළිබඳ දැනුමක් ගන්න ඕනේ. තව කියන්නකෝ. තව ඒ වගේ මොනවද කරන්න ඕනේ ඔයා? ව්‍යාපාරය පිළිබඳ දැනුමක් ගන්න ඕනේ. අනිත් එක තමයි මේ ඔයාගෙන් ඔඩිට් එකක් කරව ගන්න ඇවිල්ලා තියෙන ක්ලයන්ට්ගේ කම්පැනියේ අයිතිකාරයෝ කවුද? ඒකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නේ කවුද කියලා සලකා බැලීමක් කළ යුතුයිද නැද්ද? කළ යුතුයි. ඇයි ඒ? සමහරක් වෙලාවට ওই කම්පැනි මැනේජ්මන්ට් එකේ හරි අයිතිකාරයෝ හරි ඉන්නවනම් මොකක් හරි මේජර් ෆ්‍රෝඩ් වලට සම්බන්ධ වෙච්ච කට්ටිය. නැත්තම් අන්එතිකල් බිස්නස් කරන කට්ටියගේ බිස්නස් එකක ඔඩිට් එකක් නම් ඔයාලට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඒ කම්පැනි මැනේජ්මන්ට් එකේ හෝ අයිතිකාරයෝගේ අවංකභාවය විගණකට වැදගත්ද නැද්ද? අයිතිකාරයෝ අවංක නැත්තම් ඩිරෙක්ටර්ස්ලා අවංක නැත්තම් මූල ප්‍රකාශන ගැන හිතන්න දෙයක්ද අපිට? නෑ මූල ප්‍රකාශන එනිවේ සාවද්‍යයි. එහෙමනේ නේ. එහෙමනම් අපි ඔඩිට් එක බාර ගන්න කලින් අනිවාර්යෙන් සලකා බැලිය යුතු තව කරුණක් තමයි මොකද්ද? හිමිකරුවෝ සහ කළමනාකරණයේ අවංකභාවය ඇගීමකට ලක් කරන්න ඕනේ. හැබැයි අපිට දැන් ඔයාට ඉතින් කොහොමද අපි ඒක කරන්නේ කියලා. අපිට දැන් මගේ ෆර්ම් එකට එනවා ඔයා එන ඔඩිට් එකක් කරව ගන්න. මට 100% ඔයා අවංකයිද නැද්ද කියලා චෙක් කරගන්න බැරි වෙයි. හැබැයි යම් ලෙවල් එකකට මට පොඩ්ඩක් වටපිටාවෙන් කරුණු විමසලා මේ කම්පැනි මොන වගේ එකක්ද මේගොල්ලෝ කරන්නේ එතිකල් බිස්නස් එකක්ද නැද්ද එහෙම කියලා මට යම් තක්සේරුවක් කරන්න වෙනවා. පුළුවන්. අන්න ඒක තමයි කරන්න ඕනේ. නැතුව 100% ඇකියුරේට් අපිට ඉවැලුවේෂන් එකක් අවංකභාවය පිළිබඳ කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. හරිද? ඒක ප්‍රැක්ටිකලි බෑ. ඒතර යම් ලෙවල් එකකට අපි යම් තක්සේරුවක් කළ යුතුයි. එහෙනම් දෙකයි. තව මොනවද ඒ වගේ? හිතන්න ඔයාගේ ෆර්ම් එක ළඟදී පටන් ගත්තේ. තාම ඉන්නේ ඔයයි තව ජූනියර්ස්ලා දෙන්නෙක් විතරයි. හරිද? ඔයාගේ ෆර්ම් එකට එනවා කාගිලිස් එකේ ඔඩිට් එක. බ්‍රාන්චස් 349ක් තියෙන කාගිලිස් එකේ ඔඩිට් එක ඔයාගේ ෆර්ම් එකට එනවා. ඔයා ඔඩිට් එක බාර ගන්නවද? නැත්තේ ඇයි? ඔයා ඔඩිට් එකක් බාර ගන්න ඕනේ. ඒ ඔඩිට් එක කරන්න තරම් මොනවද තියෙනව නන්ද? සම්පත් තියෙනව නම්. ඒතර දෙන්නෙක් ඉන්න ෆර්ම් එකට පුළුවන්ද අර වගේ බ්‍රාන්චස් ප්‍රමාණයක් තියෙන බිලියන ගානක ටර්න් එකක් තියෙන කම්පැනි එක ඔඩිට් එකක් කරන්න බෑ. එහෙනම් අපි ඔඩිට් එක කරන්න සම්පත් තියනවද කියලා බලන්න ඕනද නැද්ද? ඔඩිට් එකක් බාර ගන්න කලින්. ඔව්. අනිත් එක තමයි හිතන්නකෝ ඔයා චාර්ටඩ් ක්වොලිෆයිඩ් වෙලා තියෙන්නේ ඔඩිට් ෆර්ම් ගිහිල්ලා. ඒක නිසානේ ඔයා ෆර්ම් එකක් දාගෙන තියෙන්නේ. ඔයාගේ ට්‍රේනින් කාලෙදිවත් ඔයා කවදාවත් බැංකුව ඔඩිට් එකකට ගිහිල්ලා නැහැ. ඔයා ෆර්ම් එකක් දාගත්තට පස්සේ ඔයා තාම බැංකුවක ඔඩිට් එකක් කරලවත් නැහැ. එහෙම තියෙන ඔයාගේ ෆර්ම් එකට කමර්ෂල් බැංක් එකේ ඔඩිට් එක එනවා. ඔයා බාර ගන්නවද? බාර ගන්නවද නැද්ද? බාර ගන්න කලින් හිතන්න ඕනේ මොකද්ද? මේක බාර අරගෙන කරන්න තරම් දැනුම ඔයාට තියෙනවද? අත්දැකීම් තියෙනවද? දැනුමක් අත්දැකීම් නැත්නම් අපි මේ ඔඩිට් එක බාර ගන්නවද? නැහැ. හැබැයි එතනින් අදහස් වෙනවද ඔයාගේ ෆර්ම් එකට කවදාවත් බැංකුව ඔඩිට් එකක් කරන්න බැරි කියලා? එහෙම අදහස් වෙන්නේ නැහැ. ඒ ඔඩිට් එක කරන්න කලින් අවශ්‍ය දැනුම ගන්න පුළුවන් නම් බාරගත්තට කමක් නැහැ. හරිද? එහෙනම් ඔඩිට් එක කරන්න තරම් සම්පත් කුසලතා තියෙනවද කියන එකත් සලකා බලන්න ඕනේ. තව ඒ වගේ කියන්නකෝ. මොන හරි කියන්නකෝ. ඔය ඉන්න ඔය. තව මොනවද? දැන් හිතන්න ඔයාගේ තාත්තා ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්න කම්පැනි ඔඩිට් එක ඔයාගේ ෆර්ම් එකට එනවා. බාර ගන්නවද නැද්ද? බාර ගන්න පුළුවන්ද ඔයාට? ඇයි බැරි? තාත්තා නිසාද? නෑ එහෙනම් අපි ඔඩිට් එක බාරගෙන කරන්න ඕනේ අපි ඒ කම්පැනියත් එක්ක මොන පාර්ශවයක් නම්ද? ස්වාධීන පාර්ශවයක් නම්. තාත්තා ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉඳිද්දි පුතාට පුළුවන් ද ඒ කම්පැනි ඔඩිට් කරන්න? කරන්න පුළුවන්. එතකොට අපිට එන බලපෑම් වැඩි. හරිද? එතකොට අපිට ස්වාධීන පාර්ශවයක් විදිහට වැඩ කරන්න අමාරුයි. නේ? එතකොට අපි ඔඩිට් එකක් බාර ගන්න ඕනේ මොකක් කඩ නොවෙනව නම් විතරද? ස්වාධීනත්වය කඩ නොවෙනව නම් විතරයි.
ඒකට අපි පොදුවේ වචනයක් දානවා ආචාර ධර්ම, ethics. හරිද? ඒතර ස්වාධීනත්වය කියන්නේ ආචාර ධර්මයකට එක උදාහරණයක් විතරයි. තව ඒ වගේ තියෙනවා. අපිව පස්සේ බලමු. දැනට නිකන් මතක තියාගන්න අපි ඔඩිට් එකක් බාර ගන්න ඕනේ ආචාර ධර්ම වලට අනුකූල වෙන්න පුළුවන් නන්ද බැරි නන්ද? පුළුවන් නම් විතරයි. හරිද? තේරෙනවනේ? අනිත් එක තමයි අපි ගිය අවුරුද්ද කරපු ඔඩිට් එක නැවත වතාවක් අපේ ෆර්ම් එකටම එනවා. හිතන්නකෝ ගිය අවුරුද්ද ඔඩිට් එක කරද්දී අපි ඉල්ලපු ඩොකියුමන්ට් වෙලාවට දුන්නේ ඒකේ ඇකවුන්ටන්ට් එක්ක එහෙන ප්‍රශ්න ඇති කරගත්තා. වෙලාවට කියපු දවසට කරගන්න හම්බුන්නේ. අපි ප්‍රශ්න කරන්න කට්ටියට කතා කරාට පස්සේ අපි මගහැරලා ගියා ඒගොල්ලෝ. එහෙම එහෙන අමාරුවෙන් තමයි ගිය අවුරුද්ද ඔඩිට් එක කරලා තියෙන්නේ. ඒ කියන්නේ අතීත අත්දැකීම් හොඳයිද නැද්ද? හොඳ නැහැ. එහෙම ක්ලයන්ට්ගේ ඔඩිට් එකක් නැවත අපේ ෆර්ම් එකට ඇවිල්ලා. බාර ගන්නවද නැද්ද? බාර ගන්න නැහැ. හේතුව අතීත අත්දැකීම් මෙච්චර හොඳ නැති නිසා. එහෙනම් අපේ ප්‍රයර් ඉයර් එක්ස්පීරියන්ස් උත් අපි සලකා බලනවද නැද්ද ඔඩිට් එකක් බාර ගනිද්දි? බාර ගනිද්දි සලකා බලනවා. හිතන්නකෝ ඔයාගේ ෆර්ම් එකට ෆස්ට් ටයිම් එන ඔඩිට් එකක්. ඔයාගේ ෆර්ම් එකට ෆස්ට් ටයිම් වුණාට ඒ කම්පැනිට මේ ෆස්ට් ඔඩිට් එකද? නෑ. කලින් අවුරුද්දවල වෙන ෆර්ම් එකක් ඔඩිට් කරා වෙන්නේ නැති. එහෙනම් ඔයාට සාධාරණ ගැටලුවක් නැද්ද? ඇයි මේ වෙන ෆර්ම් එකක් කර කර හිටපු ඔඩිට් එකක් අපේ ෆර්ම් එකට එන්නේ? ඒකට මොකක් හරි හේතුවක් තියෙන්න බැරිද? ඒ ෆර්ම් එක හොඳ ඔඩිට් එක කරා නම් ඔඩිට් එක ගැලවිලා එන්න විදිහක් නැහැනේ අපේ ෆර්ම් එකට. ඒතර ඔයාට සාධාරණ ගැටලුවක් තියෙනවා. මේ අවුරුද්දේ කලින් හිටපු විගණකට දෙන්නේ නැතුව අපේ ෆර්ම් එකට එනවා කියන්නේ මෙතන මොකක් හරි ගැටලුවක් තියෙනවද දන්නේ නැහැ. ඒක අහන්න හොඳම පාර්ශවයේ කවුද? මැනේජ්මන්ට් එකද? නෑ එහෙනම් පෙර සිටි විගණකගෙන් විමසුවා නම් හරි. නේ අන්න ඕව තමයි අපි කරන්නේ මොකක් බාර ගන්න කලින්ද? විගණනයක් බාර ගන්න කලින්. එහෙනම් කියන්නකො මට ආපහු විගණනයක් බාර ගන්න කලින් සලකා බලන සාධක. හෝ සිදු කරන පටිපාටි. පළවෙනි එක ව්‍යාපාරයේ පිළිබඳ අවබෝධයක් ගන්නවා. දෙවෙනි එක ව්‍යාපාරයේ අයිතිකරුවන් ඊට පස්සේ කළමනාකරණයේ අවංකභාවය පිළිබඳ යම් තක්සේරුවක් කරනවා. ඔඩිට් එක සිදු කරන්න තරම් ප්‍රමාණවත් සම්පත් කුසලතා තියෙනවද බලනවා. ඊට පස්සේ ආචාර ධර්ම වලට අනුකූල වෙන්න පුළුවන්ද බලනවා. පෙර සිටි විගණකවරුන්ගෙන් විමසලා බලනවා. අතීත අත්දැකීම් මොන වගේද කියලා සලකා බලලා තමයි ඔඩිට් එක බාර ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ. ලියන්න ඒ අනුව විගණනයේ සිදු කිරීම මෙම තිත් කීපයක් තියලා දෙකට බෙදා ගන්න බාරගනි ප්‍රතික්ෂේප කරයි. එක්ක ඔඩිට් එක බාර ගන්නවා එක්ක රිජෙක්ට් කරලා දානවා. හරිද? එහෙනම් මෙතනදී අහන්න බැරි නැහැ එක්සැමිනර් විගණනයක් බාර ගැනීමට පෙර විගණනක සිදු කළ යුතු දේවල් මොනවාද? හරිද? ගන්නකෝ එහෙනම් ටියුට් එක. ඒ පොඩි පොඩි දේවල් අහන්න බැරි නෑ. ගොඩක් කට්ටිය බලාගෙන යන්නේ නැති තැන්. හරිද? අපි බලාගෙන යන්නේ ඒක නිසා. හරිද? පිටුවංග 18ට එන්නකෝ. හරිද? ඔය පිටුවංග 18 මුල ටික කියවන්න. ඔය මේ රූපෙට උඩින් තියෙන ටික කියවන්න. ඒ ටික මේ මං කියපු ටික. හරිද? ඒට උඩ ටික බැලුවේ නැතත් කමක් නැහැ. ඔයාලට රික්වෙස්ට් එන්න පුළුවන්ලු. නම සේවාදායකයෙක්ගෙන් හෝ වත්මන් සිටින සේවාදායකයෙක්ගෙන් ඔඩිට් එකක් කරව ගන්න එන්න පුළුවන්. මෙන්න මෙහෙම කියනවා රූපෙට පල්ලෙයයි. නම සේවාදායකයෙකු සමග වන කාර්ය බාර ගැනීමටත් වත්මන් සේවාදායකයෙකු සමග දිගින් දිගටම කටයුතු කරන්නේද යන්න තීරණය කිරීමටත් වත්මන් සේවාදායකයෙකුගේ නව කාර්යභාරය පිළිගැනීමට පෙර හයිලයිට් කරන මෙන්න මේක. තත්ත්ව පාලනය සඳහා වන ශ්‍රී ලංකා විගණන ප්‍රමිත. තත්ත්ව පාලනය සඳහා වන ශ්‍රී ලංකා විගණන ප්‍රමිත. ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඔන් ක්වොලිටි කන්ට්‍රෝල් SLS QC1 ඔඩිට් එකක් බාර ගන්න කලින් මේවා සලකා බලන්න කියලා තියෙන්නේ කොහෙද? චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකම දාපු ප්‍රමිතිය එක කියලා තියෙනවා. මොකක්ද මේ ප්‍රමිතිය? තත්ත්ව පාලනය සඳහා වෙච්ච විගණන ප්‍රමිතාංග 1 SLS QC1 මගින් නියම කර ඇති පරිදි අවස්ථාවට අනුකූල වන පරිදි තොරතුරු මගින් සේවාදායක සම්බන්ධතා පිළිගැනීම සහ පවත්වාගෙන යාම පිළිබඳ තීරණයකට එළඹීමටත් විගණන කාර්යභාරයන්හි යෝග්‍යතාවය පිළිබඳව විගණක අවබෝධයක් ලබාගත යුතුය.
ඔය කරුණු කීපයක් තියෙනවා. ඒ ටිකට උඩින් මෙන්න මෙහෙම මාතෘකාවක් ලියන්න. විගණනයක් බාර ගැනීමට පෙර සලකා බලන විගණනයක් බාර ගැනීමට පෙර විගණනයක් බාර ගැනීමට පෙර විගණනයක් බාර ගැනීමට පෙර සලකා බලන සාධක ඇලයිරක් සිදු කරන පටිපාටි. විගණනයක් බාර ගැනීමට පෙර සලකා බලන සාධක ඇලයිරක් සිදු කරන පටිපාටි. හරිද? ඒකේ උතන මිස් වෙච්ච එකක් දෙකක් තියෙනවා. අපි ඒවා අංක දාලා මෙහෙම පිළිවෙලකට මතක තියාගන්න පිළිවෙලකට මෙහෙම ලියමු. අංක 1 දාලා යටින් ලියන්නකෝ පළවෙනි එක. යටින් ලියන්න අංක 1 දාලා මං කියන එක ලියන්නකෝ. පළවෙනි එක ව්‍යාපාරයේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. ව්‍යාපාරයේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. හරිද? ඊට පස්සේ අංක 2 ඕකේ පළවෙනි ඕකේ උඩම තියෙන එකට දාන්න. අංක 2 ඕකේ උඩම තියෙන එකට දාන්න කියවන්න හිමිකරුවන් ප්‍රධාන කළමනාකරණය සහ ආයතනයේ පාලනයේ බාර පිරිසගේ අවංකභාවය අගින් පොඩ්ඩක් ලියා ගන්න. එක කම්ප්ලීට් නෑ. අවංකභාවයේ ඇගීම තක්සේරු කිරීම. අවංකභාවයේ තක්සේරු කිරීම. ඒක අර මං කිව්වා වගේ 100% අපිට කෙනෙක්ගේ අවංකභාවය ඉවැලුවේට් කරන්න බෑ. යම් ලෙවල් එකට අපිට කරන්න වෙනවා. හරිද? අංක 3 විගණන කාර්යභාරය ඉටු කිරීමට ප්‍රමාණවත් කාර්යක්ෂම පිරිසකගෙන් විගණන කණ්ඩායම සමන්විත වෙන්නේ වන්නේද යන්නත් කාලය හා සම්පත් ඇතුළු අනෙකුත් හැකියාවන් අවශ්‍ය පරිදි පවතීද යන්නත් සලකා බැලීම. ඒකත් වාක්‍ය කම්ප්ලීට් කරගන්න. පවතීද යන්න සලකා බැලීම. පවතීද යන්න සලකා බැලීම. ඊට පස්සේ අංක 4 විගණන කණ්ඩායමට හා විගණන ආයතනයට අදාළ ආචාර ධර්ම වලට අනුකූල විය හැකිද යන්න සලකා බැලීම. සලකා බැලීම කියලා කම්ප්ලීට් කරගන්න ඒක. ආචාර ධර්ම වලට අනුකූල වෙන්න පුළුවන්ද? එතන ඕනනම් උදාහරණයක් කියන ස්වාධීනත්වය. ආචාර ධර්මයකට උදාහරණයක් තමයි ස්වාධීනත්වය, ඉන්ඩිපෙන්ඩන්ට් කියන එක. ඊට පස්සේ වත්මන් සහ පෙර පැවති විගණනයන් කාර්යයන් වලදී සිදුවී ඇති විගණන සම්බන්ධතා දිගින් දිගට පවත්වාගෙන යාම කෙරෙහි බලපාන වැදගත් කරුණු. ඒ කියන්නේ ඇලයිරක් ගහලා ලියගෙන අතීත අත්දැකීම්. අතීත අත්දැකීම් සලකා බැලීම. අතීත අත්දැකීම් සලකා බැලීම. හරිද? ඊට පස්සේ අන්තිම අංකය දාලා යටින් ලියන්න අන්තිම එක 5 හෝ 6 හෝ අන්තිම අංකය දාලා මෙහෙම ලියන්න. පෙර සිටි විගණකවරුන්ගෙන් විමසීම. පෙර සිටි විගණකවරුන්ගෙන් විමසීම. පෙර සිටි විගණකවරුන්ගෙන් විමසීම. හරිනේ? එහෙනම් ඔය කිව්වේ මොනවද? ඔය කිව්වේ මොනවද? විගණනයක් බාර ගන්න කලින් සලකා බැලිය යුතු එහෙම නැත්නම් සිදු කරන පටිපාටි. හරිද? ওই ටික සලකා බලලා ඔයාලා ගැටලුවක් තිබ්බ නැත්නම් අපි මොකද කරන්නේ? ඔඩිට් එක බාර ගන්නවා නැත්නම් මොකක් හරි අවුලක් තිබ්බනම් රිජෙක්ට් කරනවා. බාර ගත්තට පස්සේ මොකද කරන්නේ? දැන් මේ කියන්නේ දැන් ඔයා ප්‍රැක්ටිකලි මේ සාධක ටික සලකා බලලා ඔඩිට් එක බාර ගන්නවාද නැද්ද කියන තීරණය ගන්න ඕනේ කවදා හෝ කවදා කලින් දවසකද? කියන්නකෝ. මේ සාධක සලකා බැලීම කරන්න කවදා හෝ කවදා කලින් දවසකද? ඩේට් වලින් කිව්වොත් දැන් මේ බලන්න 2019 12:31 මේ යන කරන්ට් ඉයර් එක මෙදා තියෙනවා 2018 AGM එක මේක තියෙන 2019 6:30 හෝ ඊට කලින් දවසක. හරිද? එතකොට මේ මෙහෙම හිතන්නකෝ අපි දන්නේ නැතුව අපේ ෆර්ම් එක අපි මේ හිතමුකෝ සිංගර් කියලා. අපි දන්නේත් නැහැ සිංගර් එක අපිව පත් කරගෙන ඒගොල්ලන්ගේ ඔඩිට විදිහට. මෙදා පත් කරගත්තට පස්සේ අපිට ඉන්ෆෝම් කරනවා මෙන්න මෙහෙමයි අපිව පත් කරගත්ත විගණක විදිහට. ඊට පස්සේ අපි මේ සාධක සලකා බැලුවට පස්සේ මොකක් හරි අවුලක් තියෙනවා එකක් හරි සාධකයක. එවනම් අපි ඔඩිට් එක රිජෙක්ට් කරනවා. ඒතර දැන් මේගොල්ලන්ට කරගන්න දෙයක් තියෙයිද? ඒගොල්ලෝ ලීගලි පත් කරගෙන විගණකට ඊට පස්සේ ඉන්ෆෝම් කරාට පස්සේ අපි ඒක බෑ කියනවා කරන්න. ඒතර මේගොල්ලන්ට හපෝයේ ජීම් එකක් තියන්න පුළුවන්ද? බෑනේ.
එහෙනම් ඔයාට හිතන විදිහට මේ සාධක සලකා බලන්න නැත්තේ ඇත්තටම සලකා බලන්න කවදර කලින්ද? AGM එකට කලින්. ප්‍රැක්ටිකලි වෙන්නේ මොකද්ද? අපේ ෆර්ම් එක පත් කරගන්න ඇත්තටම දැන් කොටස් හිමියන්ගේ ඡන්දෙන්නේ ඕක ඩිසයිඩ් වෙන්නේ. ඒතර කොටස් හිමියෝන්ගේ ඡන්දෙන් නම් ඩිසයිඩ් වෙන්නේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නේ කවුද? කොටස් හිමියෝ නෙවෙයිද? ඩිරෙක්ටර් බෝඩ් එකට එන්නේ කවුද? කොටස් හිමියෝ. මොන කොටස් හිමියෝද? දැන් ෂෙයා හෝල්ඩර්ස්ලා ගත්තට පස්සේ මයිනර් ෂෙයා හෝල්ඩර්ස්ලාත් ඉන්නවා, මේජර් ෂෙයා හෝල්ඩර්ස්ලාත් ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? වැඩිපුර ෂෙයාර්ස් දැන් ඔක්කොම සමානව ගත්ත ෂෙයා හෝල්ඩර්ස්ලාද ඉන්නේ. සමහරක් කට්ටිය ලොකු ගණන් ගත්ත කට්ටිය ඉන්නවා. සමහරක් අය පොඩි ගණන් ගත්ත කට්ටිය ඉන්නවා. ඒතර ඩිරෙක්ටර් බෝඩ් එකට අපොයින්ට් වෙන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලා අතරෙන් කට්ටියනේ. ඒතර වැඩිපුර ඩිරෙක්ටර් බෝඩ් එකට එන්න ඉඩකඩ තියෙන්නේ මයිනර් ෂෙයා හෝල්ඩර්ස්ලාද මේජර් ෂෙයා හෝල්ඩර්ස්ලාද? මේජර් ෂෙයා හෝල්ඩර්ස්ලා. නේ? ඒතර විගණක පත් කරද්දි ඡන්ද විමසනවනේ. විමසද්දී එක කොටස් හිමියෙට එක ඡන්දෙද හම්බෙන්නේ? නැත්නම් මිලදී ගත්ත කොටස් ගාන අනුවද ඡන්ද හම්බෙන්නේ? ඔක දෙකටම වෙනවා. අත උස්සලා ඡන්ද විමසන ඒවාත් තියෙනවා. කොටස් ගාන අනුව ඡන්දේ හම්බෙන ඒවාත් තියෙනවා. හරිද? ඒතර වැඩිපුර ඡන්ද බලය තියෙන්නේ ඇත්තටම කිව්වොත් කාටද? ෂෙයාර්ස් වැඩිපුර තියෙන කට්ටියට. හරිද? ඒතර ඇත්තටම කිව්වොත් අපි අර කියනවා තමයි ඩිරෙක්ට් මේ කොටස් හිමියන්ගේ ඡන්දෙන් සමාගම පත් කරගන්න කියලා. ඒ වුණාට වක්‍රාකාරයෙන් වෙන කාට ඕනේ විගණකද කම්පැනි පත් වෙන්නේ? ඩිරෙක්ටර්ස්ලාට ඕන කට්ටිය. එතකොට හිටපු ෆර්ම් එක වෙනුවට අලුත් එක්කෙනෙක් පත් කරගන්න ඕනේ කියන තීරණය ඇත්තටම ගන්නෙ කවුද? ඩිරෙක්ටර් බෝඩ් එක. ඒක කෝකෙදි සම්මත කරගන්නවද? කොටස් හිමියන්ගේ AGM එකේදී සම්මත කරගන්නවා. එතකොට ඩිරෙක්ටර්ස්ලා කල්තියා අපි පත් කරගන්න හදන කම්පැනියට ඔඩිට් ෆර්ම් එකට ඉන්ෆෝම් කරන්න ඕනේ නැද්ද? ඉන්ෆෝම් කරලා ඒගොල්ලන්ගේ කැමැත්ත අරගෙන නෙවෙයිද අපි පත් කරන්න ඕනේ. කැමැත්ත අරගෙන. තේරෙනවද? ඒක තමයි ප්‍රැක්ටිකලි වෙන්නේ. මේ 6:30ට කලින් හිටියේ ENY KPMG පත් කරගන්න යනවා නම් KPMG එකේ කැමැත්ත අහන්නේ නැද්ද? කැමැත්ත අහලා ඒගොල්ලන්ට පොඩි දවසක් දීලා ඒගොල්ලෝ කැමතියි කිව්වට පස්සේ තමයි AGM එකේදී එයාගෙනම යෝජනා කරලා ඒකට අනුමැතිය ගන්න කොටස් හිමියන්ගේ. තේරෙනවනේ? ඒතර ඇත්තට මේ සාධක ටික ප්‍රැක්ටිකලි විගණන ආයතනයේ සලකා බලන්නේ මෙදාට කලින්. තේරෙනවනේ ඒකනේ? නැත්තම් ඔයාට හිතෙයි මේ දැයින් පස්සේ පත් කරගත්තට පස්සේ ඔක ගැටලුවක් නේ කියලා. එහම ගැටලුවක් වෙන්නේ නැහැ ওই විදියට කරද්දි. ඒක තේරෙනවනේ? හරි. ඒතර ඔන්න පත් වුණා. පත් වුණාට පස්සේ ඔන්න දැන් මෙදානේ පත් වෙන්නේ. මෙදා පත් වුණා කියලා මෙදාම ඔඩිට් එක පටන් ගන්නවද? කියන්නකෝ. මෙදා පත් වෙන විගණක ඔඩිට් කරන්නේ මෙදායින් ඉවරන account set එකනේ. ඒතර ඔඩිට් එක සාමාන්‍යයෙන් පටන් ගන්න මෙදාට කලින් දවසකද මෙදාට පස්සේ දවසකද? ගොඩක් කරලා පස්සේ දවසක. ලොකු කම්පැනි වල නම් ඉන්ටරිම් ඔඩිට් කියලා කරනවා. ඒවා අපි පස්සේ බලමු. නිකන් ප්‍රැක්ටිකලි මේ ඔඩිට් එක පටන් ගන්න නම් මොකක් රෙඩි වෙන්න ඕනේද? අපි ඔඩිට් කරන්නේ කෝකද කම්පැනියේ? account set එක. account set එක රෙඩි වෙන්නේ කවදද පස්සේ දවසකද? මෙදායින් පස්සේ දවසකනේ. එහෙනම් මෙදා පත් වුණාට ඔඩිට් එක පටන් ගන්න කවදද පස්සේ දවසකද? මෙදායින් පස්සේ දවසකනේ. ඒතර මෙදා පත් වුණා කියලා මෙදා අපි ඔඩිට් එකට යන්නේ නැහැ. ගොඩක් ලන මෙදායින් පස්සේ දවසකට තමයි යන්නේ. හරිද? එතකොට අපි දැන් ඔන්න අර සාධක ටික සලකා බලලා ඔඩිට් එක බාරගත්තා. බාර ගැනීමෙන් පසු අපේ පැත්තෙන් කළ යුතු දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි අපි තහවුරු කරගන්න ඕනේ නැද්ද අපේ පත්වීම ලීගලි වෙච්ච එකක් කියලා. ඕනේ නැද්ද? අපි ඒක බලන්නේ නැතුව මැදදී ප්‍රශ්නයක් ආවොත් එතකොට බලලා වැඩක් නැහැ. අපි ඔඩිට් එක පටන් ගන්න කලින් මොකක් වෙරිෆයි කරගන්න ඕනේද? කියන්නකෝ. විගණකවරයා විදියට අපේ පත්වීම නීත්‍යානුකූල පත්වීමක්ද? ඒක කොහොමද චෙක් කරගන්නේ? අපිට බැරිද අපේ පත්වීම නීත්‍යානුකූල වෙන්නේ අපේ නම මොකේදී මොනව වෙලා නන්ද? AGM එකේදී යෝජනා වෙලා සම්මත වෙලා නම්. AGM එකේදී එහෙම දෙයක් වුණා නම් ඒක කොහේ ලියවිලා තියෙන්න ඕනේද? මේ AGM එකේ වාර්තාවක් තියෙනවනේ. ඒ වාර්තාවේ ලියවිලා තියෙන්න ඕනේ. එහෙනම් අපි මොකේ කොපියක් කරන් බැලුවා නම් හරිද? එදා රැස්වීමේ වාර්තාවේ පිටපතක් කරන් චෙක් කරා නම් හරි අපේ නම විගණක විදියට සම්මත කරගෙනද කියලා. එහෙම අපේ නම යෝජනා වෙලා සම්මත වෙලා නම් අපේ පත්වීම නීත්‍යානුකූලද නැද්ද? නීත්‍යානුකූලයි. ඒ කියන්නේ අපේ ඩවුට් එකක් නැහැ. අපි දැන් ඔඩිටර්. ඊට පස්සේ එකපාරට අපි ඔඩිට් එකට මෙදායින් පස්සේ යන්නේ නැහැ. මේක පාර්ශ්වයන් කීයක සම්බන්ධයක්ද? තුනක සම්බන්ධයක්. පාර්ශ්වයන් තුනක් කියන මෙතන ප්‍රශ්න ඇති වෙන්නේ නැද්ද? ඔඩිට් එකක් කරන්න ගියාට පස්සේ මේ හරි ස්මූත්ලි යන දෙයක් නෙවෙයිනේ. පාර්ශ්වයන් අතර ඔඩිට් එක පටන් ගන්න කලින් එක එක එකඟතාවයන් ඇති කරගන්න ඕනේ.
අපේ වගකීම් මොනවද? ඔයාලගේ වගකීම් මොනවද? ඕගොල්ලෝ මේවා මේ වෙලාවට දෙන්න ඕනේ. අපි මෙහෙම එකක් තමයි ඔඩිට් එකක දෙන්නේ. ඔය වගේ දෙපාර්ශ්වය අතර මේ පාර්ශ්වයන් අතර මොකක් ඇති කරගන්න ඕනේද? එකඟතාවයක් ඇති කරගන්න ඕනේ. ඒ එකඟතාවයේ වාචිකව තියාගෙන හරියයිද? නෑ. ලිඛිතව තියාගන්න ඕනේ. එහෙනම් ඔඩිට් එකක් බාර අරගෙන පටන් ගන්න කලින් මේ පාර්ශ්වයන් අතර අපි එන්ට වෙන්න ඕනේ ඇග්‍රීමන්ට් එකකට. ඒකට අපි කියනවා සේවය දීමේ ලිපිය කියලා. මොකද්ද? එන්ගේජ්මන්ට් ලෙටර්. හරිද? එතකොට මේ සේවය දීමේ ලිපිය කවුරුද හදන්න ඕනේ? කම්පැනියද ඔඩිට් ෆර්ම් එකද? දැන් ඔයා බැංකුවකින් යනවා ලෝන් එකක් ගන්න. එකපාරට ලෝන් එක දෙන්නේ නැහනේ. ඒගොල්ලෝ සයින් කරනවා ඇග්‍රීමන්ට් එකක්. බැංකුවේ ලෝන් ඇග්‍රීමන්ට් එක හදන්නේ ලෝන් එක දෙන කෙනාද ලෝන් එක ගන්න කෙනාද? ලෝන් එක දෙන කෙනා. එහෙනම් ඔඩිට් එකකදී ඔඩිට් එකේ ඇග්‍රීමන්ට් එක හදනවා ඇත්තේ ඔඩිට් එක කරන කෙනා. ඒ කියන්නේ විගණන ආයතනය. එහෙනම් විගණන ආයතනයේ ඇග්‍රීමන්ට් එකක් හදනවා දෙපාර්ශ්වයේම කොන්දේසි දාලා. ඒකට ඒගොල්ලන්ගෙන් සයින් එකක් ගත්තට පස්සේ දෙපාර්ශ්වයේම එකඟයි. මේ ඇග්‍රීමන්ට් එකට ඩේට් එකක් තියෙනෝනේ. මේ ඩේට් එක කවදා හෝ කවදාද කලින් දවසක් වෙන්න ඕනේද? කියන්නකෝ. ඈ මෙදා ඩේට් එකද දාන්නේ ඇග්‍රීමන්ට් ඩේට් එක කියලා? නෑ. බැලන්ස් ෂීට් ඩේට් එක 12:31 නිසා 12:31 ඩේට් එකද දාන්නේ ඇග්‍රීමන්ට් එකට? නෑ. අපි ඔඩිට් එක හිතන්නකෝ ඉයර් එන්ඩ් එක 12:31 වුණාට ඔඩිට් එක පටන් ගන්න 2020 1.15 කිය. 1.15 කියලා හිතන්නකෝ. එතකොට අපි ඇග්‍රීමන්ට් එකේ ඩේට් එක දැම්මනම් හරි කවදද කලින් දවසක්ද? 12:30කට කලින් දවසක්ද 1.15ට කලින් දවසක් වුණාට කමක් නැද්ද? 1.15ට කලින් දවසක් වුණාට කමක් නැහැ. නේ? ඉතින් ඇග්‍රීමන්ට් එක සයින් කරාට පස්සේ තමයි වැඩේ පටන් ගන්න. ඉතින් අපිට ඇග්‍රීමන්ට් එක මෙදා වෙනකන් සයින් කරන්න පුළුවන්. මෙදා ඩේට් එක උනක් දාලා. ප්‍රශ්නයක් නැහැ. තේරෙනවනේ මං කියන එක. එහෙනම් අපි ඔඩිට් එක බාරගත්තට පස්සේ වැඩ දෙකක් තියෙනවා කරන්න. මොකද්ද? අපේ පත්වීම නීත්‍යානුකූලද කියලා චෙක් කරන්න ඕනේ. මීටින් එකේ මිනිට්ස් චෙක් කරලා අනිත් එක තමයි සේවා අපේක්ෂක සමග ගිවිසුම්ගත වෙනවා. ඒකට හදනවා මොකද්ද? සේවය දීමේ ලිපියක්. ඔය ඇග්‍රීමන්ට් එක අපිට කැමති විදියට හදන්න පුළුවන්ද? බෑ. ඒකට වෙනම තියෙනවා ස්ටෑන්ඩඩ් එකක්. ඔන්න දැන් ස්ටෑන්ඩඩ් එන්න පටන් ගන්නවා. ඒකට වෙනම ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා විගණන ප්‍රමිතාංක 210. අපි එතනදී බලමු මේ ඇග්‍රීමන්ට් එකේ මොනවද දාන්නේ කියලා. තේරෙනවනේ? එහෙනම් ලියන්න මෙතන ඉඩ තියෙනවා නම් එහෙමයි නැත්නම් වෙන තැනකින් හරි දාලා ලියන්න විගණනය බාර ගැනීමෙන් පසු සිදු කරන පටිපාටි. විගණනය බාර ගැනීමෙන් පසු සිදු කරන පටිපාටි. විගණනය බාර ගැනීමෙන් පසු. විගණනය බාර ගැනීමෙන් පසු සිදු කරන පටිපාටි. තේරෙනවනේ? ලියන්න පළවෙනි එක විගණකවරයාගේ පත්වීම විගණකවරයාගේ පත්වීම විගණකවරයාගේ පත්වීම නීත්‍යානුකූලව සිදු වී ඇද්ද යන්න. නීත්‍යානුකූලව සිදු වී ඇද්ද යන්න. නීත්‍යානුකූලව සිදු වී ඇද්ද යන්න. නීත්‍යානුකූලව සිදු වී ඇද්ද යන්න තහවුරු කර ගැනීමට පත්වීම සිදු වූ වාර්ෂික මහා සභා රැස්වීමේ පත්වීම සිදු වූ වාර්ෂික මහා සභා රැස්වීමේ රැස්වීම් වාර්තාවේ පිටපතක් ලබාගෙන පරීක්ෂා කිරීම ඊළඟ එක පත්වීම නීත්‍යානුකූල ආකාරයෙන් සිදු වී ඇතනම් පත්වීම නීත්‍යානුකූල ආකාරයෙන් සිදු වී ඇතනම් පත්වීම නීත්‍යානුකූල ආකාරයෙන් සිදු වී ඇතනම් සේවා අපේක්ෂක සමග ගිවිසුම්ගත වීම සේවා අපේක්ෂක සමග ගිවිසුම්ගත වීම සේවා අපේක්ෂක සමග ගිවිසුම්ගත වීම ඒ සඳහා අර උඩින් කමා දාලා ලියන සේවය දීමේ ලිපියක්
සේවයේ යෙදීමේ ලිපියක්. සේවයේ යෙදීමේ ලිපියක්. සේවයේ යෙදීමේ ලිපියක් පිළියෙල කිරීම. පිළියෙල කොට අත්සන් කිරීම. පරණ චුලියන් SLA US 210 දී සාකච්ඡා කෙරේ. හරිද? එතකොට ඒකත් එහෙම ඉවරයි. හරිද? දැන් ඔන්න අපි ප්‍රමිතවලට එන්නයි යන්නේ විගණන ප්‍රමිත. අර මේ අහලා තිබ්බ මේ විමර්ශනය සහ සමාලෝචනය කියන්නේ එකමද කියලා. ඔව්. විමර්ශනයටම කියන තව වචනයක් තමයි සමාලෝචනය කියන්නේ. දෙකටම අදහස රිවිව් කියන එක. සමාලෝචනයටම තමයි විමර්ශනය කියලා කියන්නේ. හරිද? ඒතර අපි පළවෙනි විගණන ප්‍රමිතිය SLA US 200. හරිද? විගණනයට අදාළ පොදු මූල ධර්ම. අර මේකෙන් කරන්නේ මේ විගණන ක්‍රියාවලියට ගයිඩ්ලයින් එකක් දෙන එක නෙවෙයි මේ 200ෙන් කරන්නේ. මේකෙන් කරන්නේ විගණනයට අදාළ මූල ධර්ම වගේක් ඩිෆයින් කරනවා. අපි මොනවා කරන්නත් කලින් ඒකේ තියෙන වචන සෙට් එක දැනන් ඉන්න එපා. අන්න ඒ වගේ දෙයක් තමයි විගණන ප්‍රමිතාංග 200ෙන් කරන්නේ විගණනයට අදාළ පොදු මූල ධර්ම කියලා. ඒතර ඒකේ තියෙන කීපයක් දැනටම දන්නවා. එකක් තමයි විගණනයකදී දෙන සහතික වීම. විගණනෙන් දෙන මොන සහතික වීමක්ද? සාධාරණ සහතික වීමක් කියලා කොහෙද කියලා තියෙන්නේ? විගණන ප්‍රමිතාංග 200. විගණන ප්‍රමිතාංග 200 පැහැදිලිව කියනවා විගණනයෙන් දෙන මොන විගණනයෙන් දිය යුත්තේ මොන සහතික වීමක් කියලාද? සාධාරණ සහතික වීමක් කියලා. අර මම මේකෙන් දෙන්නේ අර ඕවරෝල් මූලධර්ම කීපයක් තමයි මේකේ concept කීපයක් තමයි නිර්වචනය කරන්නේ. එකක් තමයි ඔය සහතික වීම. විගණනයෙන් දෙන සහතික වීමක්. මොකද්ද දෙන සහතික වීම? සාධාරණ සහතික වීමක්. විගණනයෙන් දෙන්නේ මොන සහතික වීමක්ද? නිරපේක්ෂ සහතික වීමක්. නේ? එතකොට SLA US 200 තියෙන වැදගත් කරුණු හරිද? තොන්නෝ කියන වැදගත් ඒවා ටික බලන්න ඕනේ.
ඔටිය ටියුට් එකේ තියෙන ඔය හැම එකක්ම අපි ඉස්සෙල්ලාම විස්තර කරලා මම කියන්නම්. හරිද? SLAUS 260ට අපි බලන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි විගණනයෙන් දෙන්න මොන සහතික වීමක්ද කියන එක. ඒක ඔයා දැනටම දන්නවා. විගණනයෙන් දෙන්න මොන සහතික වීමක්ද? පස්සේ ලියාගමු. විගණනයෙන් දෙන්න මොන සහතික වීමක්ද? සාධාරණ සහතික වීමක්. හරිද? විගණනයෙන් දෙන්නේ නැහැ මොකක්ද? නිරපේක්ෂ සහතික වීමක් ලබා නොදේ. හරිද? විගණනයෙන් දෙන සාධාරණ සහතික වීමක් ඒක ඔයා දැනට දන්නවනේ. හරිද? විගණනයෙන් මොන සහතික වීමක් දෙන්නේ නැද්ද? නිරපේක්ෂ සහතික වීමක් දෙන්නේ නැහැ. ඇයි ඒ? ඇයි ඒ? විගණනයෙන් ඇයි 100% ඇෂුරන්ස් එකක් දෙන්නේ නැත්තේ? විගණනයේ තියෙන ප්‍රැක්ටිකල් ප්‍රශ්න වගේක් නිසා. අන්නේ විගණනයේ තියෙන ප්‍රැක්ටිකල් ප්‍රශ්න වලට අපි වෙන නමක් දානවා විගණනයේ තියෙන ආවේනික සීමා කියලා. හරිද? විගණනයේ තියෙන ආවේනික සීමා. හරිද? මොනවද ආවේනික සීමා? ආගන්නකෝ පස්සේ ලියමු. හරිද? විගණනයේ තියෙන ආවේනික සීමා මොනවද? අපි ඔඩිට් එකකට ගිහිල්ලා හරිද? අපි ඔඩිට් එකකට ගිහිල්ලා කම්පැනියේ ට්‍රාන්සැක්ෂන් හා ගිණුම් ශේෂ ඔක්කොම චෙක් කරනවද? නෑ. මේ තියෙන කම්පැනියේ මේ බලන්න. මේ තියෙන කම්පැනි ඔක්කොම ගිණුම් ශේෂ සහ ගනුදෙනු හා ශේෂ මේ තියෙන ඔක්කොම එහෙම නැත්නම් අපි කියනවා මේකට සංගහණය කියලා. හරිද? අපි ඔඩිට් එකකදී මේ ගනුදෙනු සහ ශේෂ සංගහණයම චෙක් කරනවද? චෙක් කරනවද? නෑ අපි චෙක් කරන්නේ තෝරගත්ත නියඳියක්. මේක තමයි අපි චෙක් කරන නියඳිය. නේ? අපි මේ නියඳිය තමයි පරීක්ෂා කරන්නේ. එහෙමනේ නේ. අපි නියඳිය පරීක්ෂා කරනවා, චෙක් කරනවා. පරීක්ෂා කරලා අපි මොනව එකතු කරගන්නවද? කියන්නකෝ. සාක්ෂි එකතු කරගෙන එතකොට අපි ළඟ තියෙන්නේ මොකකට අදාළ සාක්ෂිද? සංගහණයට අදාළ සාක්ෂිද අපි ළඟ තියෙන්නේ? නැත්නම් සාම්පල් එකකට අදාළ සාක්ෂිද? සාම්පල් එකකට අදාළ සාක්ෂි තියෙන්නේ. හැබැයි සාම්පල් එකකට අදාළ සාක්ෂි තියාගෙන අපි නිගමනයට එන්න හදන්නේ මොකක් ගැනද? සංගහණය ගැන. හරිද? එහෙනම් විගණනයේදී 100% සහතිකයක් දෙන්න බැරි ඇයි? අපි චෙක් කරන්නේ මොකක් නිසාද? නියඳියක් නිසා. අපි පරීක්ෂා කරන්නේ නියඳියක්. එහෙනම් නිරපේක්ෂ සහතික වීමක් නොදෙන්න එක හේතුවක් තමයි අපි නියඳි පරීක්ෂාවක් සිදු කරන්නේ. නේ? ඒක එකක්. අනිත් එක තමයි අපි ළඟ තියෙන සාක්ෂි. සංගහණය ගැන සපයන්නේ නිශ්චිත නිගමනයක්ද මඟ පෙන්වීමක්ද? දැන් හිතන්නකෝ අපි නියඳියක් චෙක් කරා. නියඳියේ කිසිම ඉෂුව එකක් අපිට වංචාවක් හෝ මොකක්වත් අහුුන්නේ නැහැ. නියඳිය අවුලක් නැති නිසා අපි උපකල්පනය කරන මොකෙත් අවුලක් නැතුව ඇති කියලාද? සංගහණෙත් අවුලක් නැතුව ඇති කියලා. සංගහණේ අවුලක් නැතුව ඇති කියලා හිතන්නේ සංගහණය ගැන සාක්ෂි තියාගෙනද? නෑ. නියඳියට අදාළව සාක්ෂි තියාගෙන. එහෙනම් අපි ළඟ තියෙන සාක්ෂි නිශ්චිත නිගමනයක්ද සපයන්නේ මඟ පෙන්වීමක්ද? මඟ පෙන්වීමක්. ඩිරෙක්ෂන් එකක් අපිට දෙන්නේ සංගහණය ගැන. එතකොට එහෙනම් නිරපේක්ෂ සහතික වීමක් දෙන්න පුළුවන්ද මඟ පෙන්වන සුළු සාක්ෂි තියාගෙන? නිශ්චිත නිගමනයක් සපයන සාක්ෂි නම් තියෙන අපිට 100% සහතිකයක් දෙන්න පුළුවන්. හැබැයි අපි ළඟ තියෙන මොන ස්වභාවයේ සාක්ෂිද? මඟ පෙන්වන සුළු සාක්ෂි. තේරෙනවනේ? එහෙනම් මඟ පෙන්වන සුළු සාක්ෂි තියාගෙන අපිට 100% තහවුරුවක් දෙන්න බෑ. එහෙනම් අන්න දෙකයි. විගණනයේ තියෙන ආවේනික සීමා. නිරපේක්ෂ සහතික වීමක් නොදෙන්නේ විගණනයේ තියෙන ප්‍රැක්ටිකල් ගැටලු නිසා. ඒ ප්‍රැක්ටිකල් ගැටලු කියන එකට ඔඩිටිං වල දාපු වචනේ තමයි ඔඩිට් එකක තියෙන ඉන්හෙරන්ට් ලිමිටේෂන් ආවේනික සීමා. ආවේනික සීමා දෙකක් දැනට දන්නවා. කියන්නේ විගණක නියති පරීක්ෂණ ක්‍රමයක් යොදා ගැනීම, ඊළඟ එක විගණක විසින් රැස් කරගන්න සාක්ෂි මඟ පෙන්වන සුළු ඒවා වීම. අනිත් එක තමයි අපි ඔඩිට් එකකට ගියාට පස්සේ අපි අපේ ජජ්මන්ට් එක යොදා ගන්නවා ලොකුවටම. දැන් මේ බලන්නකෝ කම්පැනි ට්‍රාන්සැක්ෂන් 1000ක් තියෙනවා. 1000ක් තියෙන තැන 100ක්ද චෙක් කරන්නේ 500ක්ද කියන එක කොහෙවත් කියලා නැහැ. ඒ ඩිසිෂන් එක ගන්නෙ කවුද? 1000ක් තියෙන තැන 100ක්ද 500ක්ද 300ක්ද කියන තීරණය ගන්නෙ කවුද? විගණක.
එයාගේ මොකක් භාවිතා කරලාද? එයාගේ වෘත්තීය විනිශ්චය ජජ්මන්ට් එකෙන් ප්‍රොෆෙෂනල් ජජ්මන්ට් එකෙන් තමයි ওই ඩිසිෂන් ගන්නෙ. එහෙනම් ඔඩිට් එක පුරාවට ඔඩිට් එක ඔඩිට කරන්නේ එයාගේ මොකක් යොදාගෙනද? පෞද්ගලික ජජ්මන්ට් යොදාගෙන නෙවෙයිද? ඔව්. ජජ්මන්ට් යොදාගෙන කරන හැම දෙයක්ම සාර්ථකද? නැහැ. ඉතින් ඔඩිට් එක පුරාවට ජජ්මන්ට් යොදා ගන්නවා නම් අපිට දෙන්න පුළුවන් ද 100% තහවුරුවක්? බෑ. තේරෙනවනේ. අනිත් එක තමයි මේක නිකන් දැනට අහගන්න කම්පැනි වල මොනවද තිබ්බා? කම්පැනි වල දැන් අපි කියනවා කම්පැනි වල මූල්‍ය ප්‍රකාශන වල වංචා වැරදි තියෙන්න පුළුවන්. කම්පැනි වල හොරකම් වෙන්නේ කම්පැනි කන්ට්‍රෝල්ස් හොඳ නැති නිසා. අපි ඉස්සරහට යනවා ඉතින් හිතන්න එපා. එතකොට අපි කියනවා දැන් හිතන්නකෝ දැන් සමහරක් කම්පැනි වල හොරකම් වෙන්නේ තනියම කරන ඒවා නෙවෙයි. ගොඩක් වෙලාට කට්ටිය සෙට් වෙලා තමයි හොරකම් කරන්නේ. කට්ටිය එකතු වෙලා ඇකවුන්ටන්ට්නුයි ඩිරෙක්ටර්ස්ලායි සේවකයෝයි ඔක්කොම එකතු වෙලා හොරකමක් කරොත් එimhe ඒක අපිට හොයන්න පුළුවන්ද? කට්ටිය එකතු වෙලා කරන හොරකම් අපිට හොයන්න බෑ. ඉතින් එහෙම කරපු හොරකම් අපිට හොයන්න බැරි නම් අපි කොහොමද 100% අපි ඇෂුරන්ස් එකක් දෙන්නේ? අපි යන්නේ ඒවට කියනවා අභ්‍යන්තර පාලනයන්ගේ ආවේනික සීමා කියලා. ඔය අපි පස්සේ කතා කරනවා. දැනට නිකන් මතක තියාගන්න අභ්‍යන්තර පාලනයන්ගේ ආවේනික සීමා කියලා જાතියකුත් තියෙන නිසා අපිට මොකක් දෙන්න බැරිද? නිරපේක්ෂ සාධක වීමක් දෙන්න බෑ. ඉතින් අන්න ඒව තමයි නිරපේක්ෂ සාධක වීමක් නොදෙන්න හේතු වන මොන සීමාද? ආවේනික සීමා. හරිද? දෙකයි. ඒ කරුණු දෙක දන්නවා. අනිත් එක තමයි මේක ඔයා කොහොමද දන්නවා? මූල්‍ය ප්‍රකාශන වල වගකීම. කවුද කම්පැනි accounts වලට වග කියන්න ඕනේ? කළමනාකාරීත්වය නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලය. හරිද? තේරෙනවනේ? ඔය ටික මුලින් බලලා ඉමුකෝ. ගන්නකො ටියුට් එක. මේක ඔයාට ඕනද ලියා ඕන නැහැ ලියාගන්නේ මම කරනවා. තව එකක් මේක යටින් ලියා ගන්නකෝ. තව එකක් තියෙනවා උඩ එකටම සම්බන්ධයි විගණනයේ අරමුණ. විගණනයේ අරමුණ. හරිද? හරිද? මේකත් මකනවා ඈ. මේක වලට තේරෙනවනේ ගනුදෙනු සංග්‍රහණය තියෙන අපි චෙක් කරන්නේ නියඳියට අදාළ අපි සාක්ෂි රැස් කරගෙන නියඳිය පරීක්ෂා කරලා නියඳියට අදාළ සාක්ෂි රැස් කරගෙන අපි ඔපිනියන් එක දෙන්නේ සංග්‍රහණයට. ඒක තමයි සරල කන්සෙප්ට් එක ඔඩිට් එකක වෙන. හරිද? හරිද? ඒතර මේකට මම කියන්න මෙහෙම දෙයක්. දැන් කම්පැනි එක වෙච්ච ට්‍රාන්සැක්ෂන් අපි චෙක් කරන්න එපා. චෙක් කරන්න අපි විවිධ පරීක්ෂා කිරීම් කරනවනේ. විවිධ පරීක්ෂා කිරීම් දැනට මතක තියන පරීක්ෂා කිරීම් වර්ග අපි 8ක් කරනවා. කීයක්ද? පරීක්ෂා කිරීම් වර්ග 8ක් කරනවා. ඒක අපි විගණන වලින් තංග 500 කතා කරනවා. අපි third party balance එකක් නම් confirmation call කරනවා, document check කරනවා, physically verify කරනවා, calculate කරලා බලනවා. හරිද? නිරීක්ෂණය කරනවා. හරිද? ඔය වගේ එක එක දේවල් කීයක් කරනවද? ඔඩිට් එකට ගිහිලා චෙක් කරන්න අපි කීයක දේවල් කරනවද? වර්ග 8ක පරීක්ෂා කිරීම කරනවා. ඒ පරීක්ෂා කිරීම වලට අපි වෙන නමක් දානවා විගණන පටිපාටි. මොනවද? විගණන පටිපාටි. Audit procedures. Audit procedures.
එහෙනම් විගණන පටිපාටි කියන්නේ මොනවද? කවුරු විසින් කරන දේවල්ද? ඔඩිට් එකකට ගිහිල්ලා කියනකො විගණකවරයා සිදු කරන විවිධ පරීක්ෂා කිරීම වලට අපි කියන මොනවා කියලාද? විගණන පටිපාටි. විගණන පටිපාටි කරොත් නේද අපිට මොනව එකතු කරගන්න පුළුවන් වෙන්නේ? සාක්ෂි. සාක්ෂි අරගෙන නේද අපි මොකකට එන්නේ? මූල ප්‍රකාශන පිළිබඳ නිගමනයකට එන්නේ. නිගමනයකට ඇවිල්ලා නේද මොකක් දෙන්නේ? මතයක් දෙන්නේ. මේ තේරුණාද? අපි සංග්‍රහණය ගැන දෙන්න ඕනේ මොකද්ද? මේක සයිකල් එකක් වගේනේ. අපි සංග්‍රහණය ගැන මොකක්ද දෙන්න ඕනේද? ඔපිනියන් එකක් දෙන්න ඕනේ. ඔපිනියන් එක දෙන්න කලින් මොකක්ද දෙන්න ඕනේද අපි? ඔපිනියන් එක දෙන්න කලින් මොකකට එන්න ඕනේද? නිගමනයකට එන්න ඕනේ. නිගමනයට එන්නේ අපි ළඟ තියෙන මොනවා මතද? සාක්ෂි මත. සාක්ෂි රැස් කරගන්නේ මොනවා කරලාද? විගණන පටිපාටි කරලා. විගණන පටිපාටි කරන්නේ මොන පදනමින්ද? නියඳි පදනමින්. හරිද? හරි. එතකොට මෙන්න මේ විගණන පටිපාටි වලටම අපි තවත් නමක් කියනවා විෂයපතය කියලා. මොකද්ද? විගණනයේ විෂයපතය. scope of audit. scope of audit. එහෙනම් වෙන විදිහකින් කිව්වොත් අහන්න පුළුවන් විගණනයේ විෂයපතය කියන්නේ මොකද්ද? විගණනයේ විෂයපතය කියන්නේ මොකද්ද? ඔඩිට් එකකට ගිහිල්ලා විගණක සිදු කරන මොනවද? පරීක්ෂා. විගණන පටිපාටි වලට අපි කියන මොනවා කියලාද? විෂයපතේ කියලා. හරිද? ඒක තේරෙනවනේ? මේ ඒක තමයි මේ අර අතන හතරවෙනි එක විෂයපතේ. විෂයපතේ කියන්නේ එහෙනම් මොකද්ද? විගණකවරයා විගණනයකට ගිහිල්ලා අවස්ථානුකූලව කරන පටිපාටි. හරිද? හරි ඒක පැහැදිලිනේ. එතකොට කම්පැනි එක ඔන්න ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්. හරිද? කම්පැනි එක මූල්‍ය ප්‍රකාශන වල තියෙන්නේ මොනවද? වර්ග තුනක් තමයි තියෙන්නේ. මොනවද මූල්‍ය ප්‍රකාශන වලින් පෙන්눔 කරන්නේ? තුනක් තමයි. මොනවද? මූල තත්ත්වය, කාර්ය සාධනය, මුදල් ප්‍රවාහ. පෙන්눔 කරන්නේ ওই තුන තමයි. හැබැයි account set එකේ තියෙන්නේ මොනවද? කියන්නකෝ. මූල තත්ත්ව ප්‍රකාශනයේ තියෙන්නේ මොනවද? ආදායම් වියදම්ද ගිණුම් ශේෂද? මූල තත්ත්ව ප්‍රකාශනයේ නෝත් බැලන්ස් ෂීට් එකේ තියෙන්නේ ගිණුම් ශේෂ. හරිද? ආදායම් ප්‍රකාශනයේ තියෙන්නේ මොනවද? ආදායම් සහ වියදම්. හැබැයි ආදායම් වියදම් කියලා ඔක්කොම එක ගොඩේද දාලා තියෙන ඉන්කම් ස්ටේට්මන්ට් එකේ නෑ. එක එක වර්ගවල ආදායම් වියදම් වෙන වෙනම පෙන්නලා තියෙනවා. විකුණුම් ගනුදෙනු වල එකතුව වෙනම දාලා තියෙනවා. ආයතන පරිපාලන වියදම් වල එකතුව වෙනම දාලා තියෙනවා. නේ? විකිණීමේ හා බෙදාරීමේ වියදම් වල එකතුව වෙනම දාලා තියෙනවා. එතකොට ඉන්කම් ස්ටේට්මන්ට් එකේ තියෙන්නේ ආදායම් වියදම් ගනුදෙනු පන්ති විදියට. කොහොමද? අපි කියන class of transaction විදියට තියෙන්නේ. හරිද? ආදායම් වියදම් ගනුදෙනු පන්ති විදියට තියෙන. පන්ති කියලා කියන්නේ class of transaction class විදියට. ඒ කියන්නේ විකුණුම් ගනුදෙනු වල එකතුව වෙනම. මට මන් කියන දේ තේරෙනවනේ. එතකොට අපි කියනවා account set එකේ තියෙන මොනවද? ගිණුම් ශේෂයි ගනුදෙනු පන්ති. ගනුදෙනු පන්ති. තේරුණාද? account set එකෙන් පෙන්වන්නේ අර තුන තමයි. account set එකෙන් පෙන්වන්නේ අර තුන තමයි. හැබැයි account set එකේ තියෙන්නේ මොනවද? ගිණුම් ශේෂයි ගනුදෙනු පන්ති. ගිණුම් ශේෂ තියෙන්නේ කොහෙද? මූල තත්ත්ව ප්‍රකාශනයේ. ගනුදෙනු පන්ති තියෙන්නේ කොහෙද? ආදායම් ප්‍රකාශනයේ. එහෙම හිතන්නකෝ. හරි. එතකොට මේ account set එකේ තියෙන ගිණුම් ශේෂ සහ ගනුදෙනු පන්ති. දැන් කොටස් හිමියන්ට තියෙන ගැටලුව මොකද්ද? මේ account set එකේ පෙන්නන මේ ගිණුම් ශේෂ සහ ගනුදෙනු පන්ති මොකක් කියලාද? මොකක් කියලාද?
නිවැරදි කියන වචනේ කියන්න එපා දැන්. මම කිව්ල වෙන නමක් දැම්මා. සාවද්ද වේද. හරිද? එතකොට මේ account set එකේ තියෙන ගිණුම් ශේෂ සහ ගනුදෙනු පන්ති සාවද්ද වෙන්නේ මේ account set එකේ මොනවද තියෙනව නන්ද? සාවද්ද වන්නේ account set එකේ තියෙන ගිණුම් ශේෂ සහ ගනුදෙනු පන්ති දැන් ඔය කියන කොටස් හිමියන්ට තියෙන ගැටලුව මොකද්ද? සාවද්දද නැද්ද කියන එකනේ. එතකොට account set එක සාවද්ද වෙන්නේ මොනව නන්ද? මේ account set එකේ තියෙන ගිණුම් ශේෂ සහ ගනුදෙනු පන්ති ඇතුලේ අපි කියනවා සාවද්ද ප්‍රකාශන තියෙනවා. මොකද්ද? සාවද්ද ප්‍රකාශන තියෙනවා. සාවද්ද ප්‍රකාශන. එහෙනම් account set එකක් සාවද්ද වෙන්නේ මොන වලින්ද? සාවද්ද ප්‍රකාශන වලින්. misstatement. තේරුණාද? එහෙනම් මූල ප්‍රකාශන සාවද්ද වෙන සාවද්ද ප්‍රකාශන වලින්. මෙන්න මේ සාවද්ද ප්‍රකාශන අපිට වර්ග දෙකකට කඩන්න පුළුවන්. කීයකටද? දෙකකට. මොනවා කියලාද? දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ බැලන්ස් ෂීට් එකේ ඉන්වෙන්ටරි කියලා බැලන්ස් එකක් තියෙනවා මිලියන 100යි. හරිද? ෆිසිකලි ගිහින් ගබඩාවට බලපුවාමත් හරිනම් කීයක් තියෙන්න ඕනද? 100ක් තියෙන්න එපානේ. හැබැයි ගබඩාවේ තියෙන්නේ 80යි. පොත්වල තියෙනවා කීයක් කියලාද? 100ක් කියලා. හැබැයි ඒ කියන්නේ මේ account set එකේ කීයක මොනවද තියෙනවද? කීයක මොනවද තියෙනවද? 20ක කියන්නකෝ. 20ක දැන් මේ මොනවද? සාමබද්ධ ප්‍රකාශන. එහෙනම් 20ක මොනවද තියෙනවද? සාමබද්ධ ප්‍රකාශන. මේ 20ට ඊට පස්සේ අපි හොයන්න බෑ මේ 20ට හේතුව මොකක්ද කියලා. හේතුව අනුව අපිට මේක නැවත කොටස් දෙකකට කඩන්න පුළුවන්. කොහොමද? මේ 20ට හේතුව හිතලා කරපු දෙයක් නම් මේ 20 මොකක්ද? ෆ්‍රෝඩ් එකක්. වංචා ෆ්‍රෝඩ්. ඒ කියන ගබඩා මේ 20ට හේතුව ගබඩා බාරකරු සේවකයොත් එක්ක එකතු වෙලා ගබඩාවේ තියෙන බඩු හොරකම් කිරීමක් නම් මේ 20ට හේතුව මේ 20 මොකක්ද? කියන්නකෝ. වංචාවක් ෆ්‍රෝඩ් එකක්. හරිද? එහෙම නැතුව හිතන්නකෝ ඉන්වෙන්ටරි ට්‍රාන්සැක්ෂන් පොත්වල ලියද්දී ස්ටෝරුවේ ඉන්න කට්ටියට වැරදිලා මිලියන 10ක ට්‍රාන්සැක්ෂන් එකක් 20 කියලා ලියලා. ඒ වගේ ට්‍රාන්සැක්ෂන් දෙකක් කොහොම වෙලා පොත්වල ලියද්දී වැරදීමකින් වෙලා. එහෙමනම් ඒත් දැන් account set එක මොනවා වෙලාද? සාවද්ද වෙලා. හැබැයි හිතලා කරපු දෙයක්ද? නෑ. වැරදීමකින් අතපසු වීමකින් වෙච්ච ක්‍රියාවක ප්‍රතිඵලයකින් මූල ප්‍රකාශන දැන් මොනවා වෙලාද? සාවද්ද වෙලා. එහෙමනම් ඒක ෆ්‍රෝඩ් එකක්ද? නෑ. ඒ වගේ වට අපි කියන්නේ වැරදි errors. හැබැයි anyway account set එක මොනවා වෙලාද? හිතලා කරත් හිතලා නොකරත් account set එක මොනවා වෙලාද? සාවද්ද වෙලා. එහෙනම් account set එක සාවද්ද වෙනවා මොනවා වලින්ද? වංචා සහ වැරදි වලින්. මේක ලියමුකෝ. මම කියන්නම් ලියමුකෝ මේක. මෙහෙම account set එකක් ලියා ගන්න. ඒකේ තියෙන ගිණුම් ශේෂ සහ ගනුදෙනු පන්ති. ඔන්න එනවා අලුත් වචන. ඔඩිටිං වලදී මේ කියන වචන ඒ විදිහටම ලියවෙන්න ඕනේ. හිතලා ලියලා හරියන්නේ නැහැ. ඔඩිටිං වලදී account set එකේ තියෙන ගිණුම් ශේෂ සහ ගනුදෙනු පන්ති. ගිණුම් ශේෂ සහ ගනුදෙනු පන්ති තියෙනවා. මේ ගිණුම් ශේෂ සහ ගනුදෙනු පන්ති අපි කියනවා සාවද්ද වන්නේ සාවද්ද ප්‍රකාශන පවතින විටය. misstatement. සාවද්ද ප්‍රකාශන පවතින විටය. අපි සාවද්ද ප්‍රකාශන වලට කියනවා misstatement කියලා. ඒක හරිනේ. ඒතර ඒ සාවද්ද ප්‍රකාශන නැවත වර්ග දෙකකට කඩන්න පුළුවන්. වංචා fraud වැරදි errors කියලා. හරිද? ඒතර මේ සාවද්ද මේ 20 fraud එකක්ද error එකක්ද කියන එක depend වෙන්නේ මොකක් මතද? මේ 20ට හේතු වෙච්ච මුල් වෙච්ච කාරණාව හිතලා කරලාද නැද්ද කියන එක මත. හිතලා කරපු ක්‍රියාව හිතාමතා කරපු ක්‍රියාවක ප්‍රතිඵලයක් විදියට මූල ප්‍රකාශන සාවද්ද වෙලා නම් එහෙම වෙලා තියෙන මූල ප්‍රකාශන වල දැන් තියෙන්නේ මොනවද? වංචා හිතාමතා නොවන ආකාරයට අතපසු වීමකින් වෙච්ච ක්‍රියාවක ප්‍රතිඵලයකින් මූල ප්‍රකාශන සාවද්ද වෙලා නම් අපි ඒවට කියනවා errors කියලා. anyway දෙකෙන්ම වෙන්නේ මොකක්ද? මූල ප්‍රකාශන සාවද්ද වීම. ෂෙයාර් හෝල්ඩර්ස්ලා වොරි වෙන්නේ account set එකේ වංචා තියෙනවා කියලාද?
මූල්‍ය ප්‍රකාශන සාවද්දද නැද්ද කියලාද? කියන්නකෝ. ෂෙයා හෝල්ඩර්ස්ලා දැන් තියෙන ඩවුට් එක මේ කම්පැනි වංචා වෙලාද නැද්ද කියන එකද මේ account set එක සාවද්දද නැද්ද කියලාද? මම එතන කිව්වේ කොහමද? මූල්‍ය ප්‍රකාශන සාවද්දද නැද්ද කියලා. ඒ කියන්නේ අපි ඔඩිට් එකට ගිහිල්ලා හොයන්න ඕනේ වංචා විතරද? වංචා විතරද? නෑ. මූල්‍ය ප්‍රකාශන සාවද්ද වෙන්නේ වංචා වලින් විතරද? නෑ. වැරදි වලින් සාවද්ද වෙන නිසා අපි වංචා වගේම වැරදි කියන දෙකම අපි විගණනයේදී අපි හොයන්න ඕනේ. තේරුණානේ? ගැටලුවක් වෙන්න බෑ. හරිද? එතකොට මේ ගිණුම් ශේෂයක් ගත්තට පස්සේ මේ ගිණුම් ශේෂයේ රුපියලක හිතාමතා කරපු ක්‍රියාවක ප්‍රතිඵලයක් විදිහට 1 රුපී ෆ්‍රෝඩ් එකක් තියෙනවා. ඒත් මූල්‍ය ප්‍රකාශන සාවද්දද නැද්ද? සාවද්දයි. මේක ඇතුලේ මිලියන ගණන් තියෙන්නත් පුළුවන්. හරිද? හරිද? රුපියල ඉඳලා මිලියන ගණන් ට්‍රාන්සැක්ෂන් ෆ්‍රෝඩ් තියෙන්න පුළුවන්. එරර්ස් තියෙන්න පුළුවන්. ඒතර රුපියලක් තිබ්බත් මිලියන ගාණක් තිබ්බත් anyway account set එක මොනව වෙලාද? සාවද්ද වෙලා. ඒතර අපි ඔඩිට් එකකට ගිහිල්ලා account set එකේ තියෙන සියලු සාවද්ද ප්‍රකාශන හොයන්න පුළුවන්ද? රුපියලේ ඉඳලා මේ ඔක්කොම හොයන්න නම් කම්පැනි වෙච්ච ඔක්කොම ටික චෙක් කරන්න එපා. නැද්ද? ඔව්. හැබැයි අපිට මම කලින් කිව්වා අපිට එහෙම කරන්න පුළුවන්ද? ඔක්කොම fraud and errors හොයන්න නම් මොකද්ද චෙක් කරන්න ඕනේ? නියඳියද සංගාහණයද? සංගාහන. හැබැයි ඒක ප්‍රැක්ටිකලි පුළුවන්ද? බෑ. අපි චෙක් කරන්නේ නියඳියක්. අපි නියඳියක් චෙක් කරලා හොයන්න හදන්නේ ඔක්කොම වංචාද ලොකු ටිකද? අඩුම ගානේ ලොකු ටිකවත්ද? කියනකෝ. ලොකු ටික. එහෙම නැත්නම් අපි ඒකට ඔඩිටිං වලදී කියනවා ලොකු කියන එක කියන්න බෑනේ. අපි ඒකට කියනවා ප්‍රමාණාත්මක කියලා. මොකද ප්‍රමාණාත්මක මැටීරියල්. හරිද? එහෙනම් අපි විගණනයේදී හොයන්නේ සියලු සාවද්ද ප්‍රකාශන නෙවෙයි. ප්‍රමාණාත්මක. ඒක හිතන්නකෝ සමහරක් වෙලාවට ඒක 1 මිලියන් වෙන්න පුළුවන්. නේ? හරිද? එතන මේක තමයි අපි කියන කට් ඔෆ් පොයින්ට් එක. මොකද්ද? කට් ඔෆ් පොයින්ට් එක මොකක් මොනවා වෙන කට් ඔෆ් පොයින්ට් එකද? කියන්නකෝ. මේ කට් ඔෆ් පොයින්ට් එකේ අදහස මොකද්ද? වංචාවක් හෝ වැරද්දක් මොකක් බවට පත් වෙන මට්ටමද? ප්‍රමාණාත්මක වෙන මට්ටම. හරිද? එතකොට මේ 1 මිලියන්ද 2 මිලියන් මේ දැන් කොහෙවත් කියලා තියනවද 1 මිලියන් වලට වඩා වැඩිව හොයන්න ඕනේ? එහෙම කියලා නිශ්චිත amount එකක් කොහේ හරි ප්‍රමිතියක කියනවද? එහෙම එකක් කියන්නේ නැහැ. මේ amount එක decide කරන්නේ කවුද? මේ ප්‍රමාණාත්මක මට්ටම. මේකට අපි කියන මොකක් කියලාද? ප්‍රමාණාත්මක මට්ටම කියලා. මොකද්ද? ප්‍රමාණාත්මක මට්ටම. නේ? මොකද්ද ඒ cut off point එකට අපි auditing වලදී කියන්නේ? ප්‍රමාණාත්මක මට්ටම. ඒක decide කරන්නේ කවුද? shareholdersලා කියන ප්‍රමාණාත්මක මට්ටමක්ද අපි හොයන්නේ? අපිට ඕන එකද අපි හොයාගෙන යන්නේ? විගණක විසින් ඒක හොයා ගන්නවා. නේ? විගණකයක හොයාගෙන ඒකට කැල්කියුලේෂන් එකක් තියෙනවා. ඒක කතා කරනවා SLA US 320. අපි එතනදී බලමු ඒක. හරිද? ඒතර 320 කියලා තියෙන විදිහට අපි හොයා ගන්නවා මොන මට්ටමද? කියන්නකෝ. ප්‍රමාණාත්මක මට්ටම හොයා ගන්නවා. ඒ මට්ටම තමයි මොකක් මොනවා වෙන මට්ටමද? සාවද්ද ප්‍රකාශන ප්‍රමාණාත්මක වෙන මට්ටම. තේරුණේ ඔයගොල්ලොන්ට? ඒතර ඒ ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන හොයාගෙන තමයි අපි යන්නේ. ඒතර මේ මට්ටම හැම ඔඩිට් එකටම එකම ගානද? ENY ඔඩිට් කරනවා නම් 1 මිලියන් තමයි ඕනේ ඔඩිට් එකක. එහෙම එකක්ද මේක? නෑ. ENY කරත් ඒක ඔඩිට් එකෙන් ඔඩිට් එකට වෙනස් වෙන දෙයක්. ලොකුවට හිතන්න එපා මේක. අපි මෙච්චරයි දැනට ඔයාගේ ඔළුවට යන්න ඕනේ. මූල ප්‍රකාශන වල තියෙන්න පුළුවන් මොනවද? සාවද්ද ප්‍රකාශන රුපියලේ ඉඳලා මිලියන ගණන් වෙනකන් තියෙන්න පුළුවන්. අපිට හැම එකක්ම හොයන්න පුළුවන්ද? බෑ. හැම එකක්ම හොයන්න ඕනේ අපි මොන සහතිකයක් දෙනව නන්ද? නිරපේක්ෂ සහතිකයක් දෙනවා. අපි දෙන්නේ එහෙම එකක්ද? නෑ. අපි දෙන්නේ සාධාරණ සහතික වීම. සාධාරණ සහතික වීම දෙනවා නම් සියලු සාවද්ද ප්‍රකාශන අපි අල්ලන්න ඕනද? අනාවරණය කරගන්න ඕනද? නෑ. එහෙනම් කොයි ටික අනාවරණය කරගත්තා නම් ඇතිද? කොයි ටිකවත්? ලොකු ටිකවත්. එහෙම නැත්නම් ප්‍රමාණාත්මක ටික. හරිද? එහෙනම් දැන් අන්න කියන්නේ විගණනයේ අරමුණ. දැන් කියන්නේ විගණනයේ අරමුණ මොකද්ද? විගණනයේ අරමුණ මොකද්ද? එහෙනම් විගණනයේදී අපි අනාවරණය කරගන්න හදන මූල ප්‍රකාශන වල මොනවද තියෙනවද නැද්ද කියලාද? සාවද්ද ප්‍රකාශනද ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන? ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන. එහෙනම් විගණනයේ අරමුණ මොකද්ද? මූල ප්‍රකාශන වල ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන තියෙනවද නැද්ද කියලා අනාවරණය කර ගැනීම. නැත්තම් මූල ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශනයන්ගෙන් තොරද නැද්ද යන්න පිළිබඳ කාට රිපෝට් එකක් දෙන එකද? කොටස් හිමියන්ට රිපෝට් එකක් දෙන එක. ඒ රිපෝට් එකෙන් දෙන්නේ ඒ අනුව මොන සහතික වීමක්ද? සාධාරණ සහතික වීමක්.
හරිද? එතකොට අර මං තවදුරටත් එහාට ගිහිල්ලා තමයි මේ කිව්වේ. අපි ඔඩිට් එකකට ගිහිල්ලා රුපියල් amount එකක් ඩිසයිඩ් කරනවා. මොන ප්‍රමිතියේ කියලා තියෙන විදිහටද? SLA US 320 කියලා තියෙන මේ රුපියල් amount එක හොයාගන්නේ කොහොමද කියලා. එන හොයාගත්ත amount එක 1 million නම් මේ ඔඩිට් එකේදී අපි හොයන්න ඕනේ කීයට වඩා වැඩි වංචා වැරදිද? 1 million වලට වඩා වැඩි වංචා වැරදි හේතුව මේ කම්පැනි ප්‍රමාණාත්මක වංචාවක් වැරද්දක් ප්‍රමාණාත්මක වෙන්නේ ඒ වංචාව හෝ වැරද්ද කීය පනිනව නන්ද? 1 million පනිනවා නම්. එනිවේ දැනට මතක තියාගන්න විගණනයේ අරමුණ ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන වලින් තොරයිද නැද්ද මූල්‍ය ප්‍රකාශන කියලා හොයාගන්න එක. ඒක තේරුණා නේ? හරි. එතකොට මූල්‍ය ප්‍රකාශන සාවද්ද වෙන්නේ සාවද්ද ප්‍රකාශන වලින් කියන එක දන්නවා. සාවද්ද ප්‍රකාශන වර්ග දෙක දන්නවා. වංචාවක් වැරද්දකින් වෙනස් වෙන්නේ කොහොමද? මූල්‍ය ප්‍රකාශන සාවද්ද වෙන්න බලපාපු කාරණාව හිතාමතාද කරලා තියෙන්නේ නැද්ද කියන එක මත අදාළ සාවද්ද ප්‍රකාශනයේ වංචාවක් වෙන්නත් පුළුවන්, වැරද්දක් වෙන්නත් පුළුවන්. ඒතර විගණනයේ අරමුණ ඔය කියන විදිහට ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන හොයන එක. හරිද? ඒතර ඒ ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන විගණනයේදී අපි මොනව කරගන්න ඕනේද? අල්ලන්න කියන්න බෑනේ. අල්ලනව නෙවෙයි. ඒකට කියන්නේ මොකද්ද? අනාවරණය කරගන්න අපි මොනව කරනවද? ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අනාවරණය කරගන්න විගණක මොන පරීක්ෂා කරනවද? අනදෙන් දාන විගණන පටිපාටි කරනවා. විගණන පටිපාටි කර කර අපි එකතු කරගන්නවා. මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මකව සාවද්ද වෙලාද නැද්ද කියන එක ප්‍රූව් කරන්න මොනවද? සාක්ෂි. හරිද? එතකොට මේ බලන්න. කම්පැනි ට්‍රාන්සැක්ෂන් සංග්‍රහණය මෙච්චරයි. අපිට මෙච්චර සාක්ෂි ප්‍රමාණයක් තියාගෙන වැඩක්ද? මෙච්චර සාක්ෂි ප්‍රමාණයක් තිබිලා හරියන්නේ නැහැ. මොකකට ගැන නිගමනයකට එළඹෙන්න තරම් ප්‍රමාණවත් සාක්ෂිද අපිට ඕනේ. සංග්‍රහණය ගැන නිගමනයකට එළඹෙන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි අපිට ඕනේ. නේ? නැතුව මොනවා හරි චුට්ටක් තියාගෙන අපිට නිගමනයකට එළඹෙන්න බෑ. එහෙනම් විගණනයේදී අපි එකතු කරගන්න ඕනේ මොනවා හරි සාක්ෂිද ප්‍රමාණවත් සාක්ෂිද? ප්‍රමාණවත් අපි එකට කියනවා යෝග්‍ය කියලා. අපි ඒක ඉස්සරහට කතා කරමු 500 වෙනි ප්‍රමිතියේදී. මේ කියපු ටික තේරුණා නේ? හරි. ගන්නකො ටියුට් එක. අපි එකක් ගන්න යන්න ඕනේ ටක් ගාලා යන් දැන් වාට කියවලා තේරුම් ගන්න පුළුවන් ඈ. හයිලයිට් කරගෙන විගණනයේ අරමුණ මේක බලමු අපි ටක් ගාලා. විගණනයේ අරමුණ දැන් ඔයා දන්නවා. මූල ප්‍රකාශන කට්ටලය සම්බන්ධයෙන් විගණනයක අරමුණ වන්නේ හයිලයිට් කරන්න. මූල ප්‍රකාශන කට්ටලේ ලංකා ගිණුම් ප්‍රමිති සහ අදාළ ව්‍යවස්ථාවන්ට අනුකූලව සීලුම ප්‍රමාණාත්මක අංගයන්ගෙන් පිළිල කර ඇද්ද යන්න පිළිබඳ මතයක් පළ කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දීමයි. මං කිව්වා අපි අන්තිමට ඔපිනියන් එක දෙන්නේ කම්පැනි account set එක මොකට අනුකූලව සත්‍ය සාධාරණද නැද්ද කියලාද? ගිණුම් ප්‍රමිත වලට අනුකූලව සත්‍ය සාධාරණද නැද්ද කියලා. ඒකයි ඔය එහෙම කියන්නේ. එහෙමත් නැත්තම් නැතහොත් මෙන්න මෙහෙමත් කියනවා. මූල ප්‍රකාශන කට්ටලය මූල ප්‍රකාශන සමස්තයක් ලෙස ගත් විට හයිලයිට් කරන්න ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශයන්ගෙන් තොරද යන්න පිළිබඳ මතයක් පළ කිරීමයි. ඒ වාක්‍යයත් හයිලයිට් කරගන්න උඩ හයිලයිට් කරගන්න මෙන්න මේක. අර උඩම පළවෙනි වාක්‍යයේ තියෙන අගට හරියන්නේ විගණනයේ අරමුණ වන්නේ හයිලයිට් කරන්න මූල ප්‍රකාශන කට්ටලේ ලංකා ගිණුම් ප්‍රමිත සහ ව්‍යවස්ථාවන්ට අනුකූලව සීල ප්‍රමාණාත්මක අංගයන්ගෙන් පිළිල කර ඇද්ද යන්න පිළිබඳ මතයක් පළ කිරීම. මේ දෙක කොහොම කිව්වත් එකම අර්ථය තමයි. ඊට පස්සේ කියන මූල ප්‍රකාශන සමස්තයක් ලෙස ගත් විට ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශයන්ගෙන් තොර බව විගණක නිගමනය කරයි නම් තම විගණන මතය ලෙස මූල ප්‍රකාශන වලින් හයිලයිට් කරන්න සත්‍ය අසාධාරණ තත්ත්වයක් පිළිඹු වේ. ලෙස හෝ සියලුම සාවද්ද ප්‍රකාශයන්ගෙන් සාධාරණ ලෙස ඉදිරිපත් කර ඇත යනුවෙන් ප්‍රකාශ කරයි. දැන් මේ බලන්නකෝ අපි ඔඩිට් එක කරලා අපි අල්ල ගන්නවා. අපි හිතන්නකෝ මේ ඔඩිට් එක කරද්දී අපි කැල්කියුලේට් කරගත්ත ප්‍රමාණාත්මක මට්ටම 1 මිලියන් කියලා. අපි අල්ල ගන්නවා 1 මිලියන් වලට වඩා වැඩිපුර ෆ්‍රෝඩ්. දැන් ඒ කියන්නේ මේ account set එකේ මොනවද තියෙනවද? ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන තියෙනවා. හරිද? අපි ඔය ඉස්සරහට තව දේවල් මම ඇඩ් කරනවා. දැනට හිතන්න account set එකේ තියෙනවා නම් ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අපි report එක දෙන මැත්තේ කොහොමද? මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ වේ කියලාද නොවේ කියලාද? නොවේ කියලා. හැබැයි account set එකේ අපි ඔඩිට් කරලා කිසිම දෙයක් අල්ලගන්න අපිට බැරි වුණා. කිසිම සාවද්ද ප්‍රකාශනයක් අල්ලගන්න අපිට බැරි වුණා නම් අපි report එක දෙන්නේ කොහොම කියලාද? කියන්නකෝ. මූල ප්‍රකාශන නිවැරදි කියලාද? මූල ප්‍රකාශන සත්‍ය සාධාරණයි කියලාද? සත්‍ය සාධාරණයි කියලා. නිවැරදි කියලා කිව්වොත් එතනින් අදහස් වෙන්නේ මොන ඇෂුරන්ස් එකක්ද? නිරපේක්ෂ සාතිකයක්. ඒවා තේරෙනවද දැන් නේ? හරි. ඊට පස්සේ එන්නේ එහා පැත්තේ විගණනයේ විෂයපතය. දැන් මම අහපුව මෙතෙන්ට ආවොත්
විෂයපතේ කිව්වේ මොකද්ද? විගණක විසින් සිදු කළ යුතු සිදු කරපුද සිදු කළ යුතුද? සිදු කළ යුතු පටිපාටි. හරිද? එතකොට අපි හැම කම්පැනි එකකටම ගිහිල්ලා එකම පරීක්ෂණද කරන්න ඕනේ. බැංකුවකට ගිහිල්ලා කරන පරීක්ෂණය නෝමල් ගාමන් ෆැක්ටරි එකකට ගිහිල්ලා කරන්න හරියයිද? නැහැ. එහෙනම් අපි ඔඩිට් එකකට ගිහිල්ලා කළ යුත්තේ ඒ අවස්ථාවට ගැලපෙන මොනවද? කියන්නකෝ. අවස්ථානුකූලව ගැලපෙන විගණන පටිපාටි. අවස්ථානුකූලව ගැලපෙන පටිපාටි ඩිසයිඩ් කරන්න ඕනේ කවුද? විගණක විසින්. එහෙනම් විෂයපතේ කියන එක මම මෙහෙම කියනවා අවස්ථානුකූලව අවශ්‍යයි සිතන විගණන පටිපාටි. වලට අපි කියන පොදුවේ මොකද්ද? විෂයපතේ කියලා. ඒ කියන්නේ අපි අවස්ථානුකූලව අපිට හිතෙන විගණන පටිපාටි අපි කළ යුතුයිනේ. කරන්න හැදුවට පස්සේ අපි එක එක ડોකියුමන්ට් ඉල්ලන අපිට ඉන්වොයිස් දෙන්න, ඉඩමක් තියෙනවා නම් ඔප්පුව දෙන්න, වාහන තියෙනවා නම් රෙජිස්ට්‍රේෂන් බුක් දෙන්න. හරිද? ඉන්වෙන්ටරි තියෙනවා නම් ගබඩාවට ගිහිල්ලා අපිට කවුන්ට් කරන්න දෙන්න. ඔය මොනවද? අවස්ථානුකූලව මොනව රැස් කරගන්නද? සාක්ෂි රැස් කරන අපි කළ යුතු පටිපාටි. ඒ පටිපාටි මැනේජ්මන්ට් එක අපිට කරන්න ඉඩ දෙන්න ඕනද නැද්ද? අපි කියනවා අපිට ගබඩාවට ගිහිල්ලා ඉන්වෙන්ටරි කවුන්ට් එකක් චෙක් කරන්න ඕනි. ඒගොල්ලෝ කියනවා බෑ ඔක ස්ටොක් කවුන්ට් එකක් ගන්න නම් බිස්නස් නතර කරන්න ඕනේ. එහෙම වුණොත් පාඩු වෙනවා. ඒක නිසා කවුන්ට් එකක් දෙන්න බෑ කියන්න පුළුවන්ද? විකුණුම් ඉන්වොයිස් ඉල්ලනවා. ඉන්වොයිස් ඉල්ලුවාට පස්සේ ඉන්වොයිසස් දෙන්න බෑ කියනවා. ඉඩමක් තියෙන ඔප්පු ඉල්ලුවාට පස්සේ ඔප්පුවක් නැහැ කියනවා. ඒ කියන්නේ අපිට ඕනේ දේවල් ඒගොල්ලෝ දෙනවද නැද්ද? කියන්නකෝ. දෙන්නේ නැහැ. නැත්තම් අපි අවස්ථානුකූලව කරන්න හදන පටිපාටි කරන්න ඒගොල්ලෝ ඉඩ දෙනවද නැද්ද? ඉඩ දෙන්නේ නැහැ. වෙනත් විදිහකින් කියනවා නම් මේ ඒගොල්ලෝ අපේ මොකද්ද සීමා කරන්නේ? විෂයපතය. හරිද? එහෙනම් ඒකට අපි කියන මොකක් සීමා කිරීම කියලාද? විෂයපතේ සීමා කිරීම. විෂයපතේ සීමා කිරීමේ ඩෙෆිනිෂන් එකක් කියන්නකෝ. විෂයපතේ සීමා කිරීම කියන්නේ මොකද්ද? අවස්ථානුකූලව අවශ්‍යයි සිතන විගණන පටිපාටි සිදු කිරීමට හැකි වූ තත්ත්වයක්ද නොහැකි තත්ත්වයක්ද? නොහැකි යුතු තත්ත්වයක් අපි කියන මොකක් කියලාද? විෂයපතේ සීමා කිරීමක් කියලා. එතනදී විගණක ගන්න පියවර අපි පස්සේ බලමු. ඒක අපි විගණන මිතංග 705 දී කතා කරනවා ඔඩිට ඔය වගේ වෙලාවකට මොකද කරන්න කියලා. දැනට මතක තියාගන්න විෂයපතේ කියන්නේ මොකද්ද? විෂයපතේ සීමා වීම කියන්නේ මොකක්ද කියලා. ඒතර විෂයපතේ කියන්නේ අවස්ථානුකූල කළ යුතු පටිපාටිනේ. ওই විෂයපතේ තීරණය කරන සාධක මොනවද? විෂයපතේ තීරණය කරන සාධක කියන වෙන විදිහකින් මොනවද තීරණය කරන සාධකද? විගණන පටිපාටි තීරණය කරන සාධක මොනවද? අපි ඔඩිට් එකකට ගිහිල්ලා මොනවද කළ යුත්තේ කියලා කොහෙද කියලා තියෙන්නේ? විගණන ප්‍රමිතවල. එහෙනම් විෂයපතේ තීරණය කරන ප්‍රධානම සාධකය මොකද්ද? විගණන ප්‍රමිත. ඊට පස්සේ ওই බැංකු ඔඩිට් වලට ගියාට පස්සේ අමතර දේවල් කියලා තියෙනවා මහ බැංකුව. ඒවත් අපි කළ යුතුයිද නැද්ද? කළ යුතුයි. ඒක එක එක නීති රීති වලින් දාලා තියෙන ඔඩිටර්ස්ලා මේ දේවලුත් කරන්න කියලා. එහෙනම් විෂයපතේ තීරණය කරන තවත් සාධකයක් තමයි මොකද්ද? එක එක නීති රෙගුලාසි. ඒක ගොඩක් වලට බැංකු ඔඩිට් වලට එහෙම ගියාට පස්සේ විශේෂයෙන් කළ යුතු දේවල්. නැත්තම් නෝමලි තියෙන බැංකින් විගණන ප්‍රමිතවල තමයි කියලා තියෙන්නේ මේ දේවල් කරන්න කියලා. ඊට අමතරව චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකත් සැරින් සැරේ මේ වගේ ඔඩිට් එකකට යනවා නම් මේවත් බලන්න අන්න එහෙමත් ඒගොල්ලෝ කියනවා. හරිද? හරිද? එතකොට අපි කරන පටිපාටි රඳාපවතිනවා. ඔන්න ඔය කියන දේවල් මත කියනවා මෙන්න මෙහෙම තරුවක් දාලා හයිලයිට් කරන විගණනයක විෂයපතය විගණනයේ අරමුණ මුදුන්පත් කර ගැනීම සඳහා හයිලයිට් කරන අවස්ථානුකූල විගණක විසින් අවශ්‍යයි සිතන විගණන පටිපාටි. අවස්ථානුකූලව විගණක විසින් අවශ්‍යයි සිතන විගණන පටිපාටි. විගණනයේ විෂයපතය වේ. විෂයපතේ තීරණය කරන සාධක හයිලයිට් කරන විගණන ප්‍රමිත ගණකාධිකරණ ආයතනයේ අවශ්‍යතා ව්‍යවස්ථා රෙගුලාසි. ඊට පස්සේ අපි ඇග්‍රීමන්ට් එකේ දානවා මෙන්න මේවත් අපි බලනවා. ඒතර ඇග්‍රීමන්ට් එක අනුවත් අපි කරන දේවල් වෙනස් වෙන්න පුළුවන්ද බැරිද? වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඇග්‍රීමන්ට් එකක් බලපානවා. ඊට පස්සේ සාධාරණ සහතික කිරීම දැන් ඔයා දන්නවා. අපි විගණනයකදී දෙන්න මොන සහතික වීමක් කියලාද? සාධාරණ සහතික වීමක් කියලා කියන මේම විගණන ප්‍රමිතීන්ට අනුකූල විගණනයක් කරන්නේ මූල ප්‍රකාශන කට්ටලේ සමස්තයක් ලෙස ගත් විට හයිලයිට් කරන්න. ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශයන්ගෙන් තොරද යන්න පිළිබඳ සාධාරණ සහතිකයක් ලබා ගැනීමටයි. වරහන් ඇතුළේ කියනවා මූල ප්‍රකාශන කට්ටලේ ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශයන්ගෙන් තොර බවට මතයක් පළ කිරීම සාධාරණ සහතික කිරීමක් ලෙස හඳුන්වයි. විගණක තම විගණන මතය තුලින් පරිශීලකයන්ට ලබා දෙන්නේ සාධාරණ හයිලයිට් කරන ධන සහතික කිරීමකි. ඊට පස්සේ ඊළඟ වාක්‍යය දැනට බලන්න එපා. දැනට කිව්වොත් ඔයාලට ඕක තේරෙන්නේ නැහැ.
අය අංක 1ට උඩින් මෙන්න මෙහෙම ලියන්නකෝ මාතෘකාවක් নিরপেক্ষ සහතික වීමක් ලබා නොදීමට හේතු. ඔය අංක 1ට උඩින් ලියන්න මෙහෙම අර උඩ වාක්‍ය පස්සේ තේරෙයි අපි අන්තිමට කරන්නත් ගියේදී දැන් එපා බලන්න. අංක 1ට උඩින් ලියන පොඩි මාතෘකාවක් විදිහට নিরপেক্ষ සහතික වීමක් ලබා නොදීමට හේතු ඇලීරක් විගිරණයේ ආවේනික සීමා. විගිරණයේ ආවේනික සීමා. විගණනයේ ආවේනික සීමා. ඔයා දැනට දන්නවා පළවෙනි එක නියදි පරීක්ෂණ ක්‍රමයේ යොදා ගැනීම අපි තනිකරම අපි ඔඩිට් කරන්න මොන බේස් ගිහිල්ලාද? සාම්පල් බේස් ගිහිල්ලා. දෙවෙනි එක ගිණුම් කරන සහ අභ්‍යන්තර පාලන පද්ධතිය වල ඇති හයිලයිට් කරන ආවේනික සීමා. දෙවෙනි එක හිතන්න එපා. එච්චර ඒක අපිට අහු වෙනවා අභ්‍යන්තර පාලනය යටතේ. තුන්වෙනි එක විගණන සාක්ෂි හයිලයිට් කරන්න විනිශ්චයාත්මක වනවාට වඩා මඟ පෙන්වන සුළු වේවා වීම. ඊට පස්සේ කියනවා විගණක තම හයිලයිට් කරන පෞද්ගලික විනිශ්චය යොදා ගැනීම. හරිද? ඊට පස්සේ එන්න මේක ඔයා දන්නවා තරුවක් දාලා හයිලයිට් කරගෙන මූල ප්‍රකාශන පිළිබඳ වගකීම මේක දන්නවා. මූල ප්‍රකාශන ගිණුම් ප්‍රමිතින් අනුකූලව නිවැරදිව පිළිල කිරීමේ වගකීම ඇත්තේ හයිලයිට් කරන්න කළමනාකරණයටයි. විගණකවරයාගේ වගකීම වන්නේ හයිලයිට් කරන්න මූල ප්‍රකාශන කට්ටලේ සම්බන්ධයෙන් මතයක් පළ කිරීමයි. ඊට පස්සේ එහා පැත්තේ එක මාතෘකාවක් තියෙනවා. ඒකට යන්න විගණනයකට අදාළ පොදු මූලධර්ම. විගණනයකට අදාළ පොදු මූලධර්ම පිටුවංක 15 තියෙනවා. එතන සරලව කියන්නේ මෙහෙම. ඔයා ඔඩිට් එකක් කරද්දි මොන මොන දේවල් වලටද අනුකූල වෙන්න ඕනේ. ඒවට තමයි පොදු මූලධර්ම කියන්නේ. මොනවද? ප්‍රධානම විගණනයට අදාළ පොදු මූලධර්මය මොකද්ද? ඒ කියන්නේ විගණනයක් කරද්දී මොන මොන දේවල් වලටද අනුකූල වෙන්න ඕනේ. මොකට අනුකූලද ඔඩිට් එක කරන්න ඕනේ? විගණන ප්‍රමිත. හරිද? එහෙනම් පළවෙනි එක කියනවා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය. සෝරි ඒක තියෙන්නේ දෙවෙනියට. ඔගේ B එකට යන්නකෝ. විගණක තම විගණනය හයිලයිට් කරන්න ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව සිදු කළ යුතුය. ඔගේ B. හරිද? ඊට පස්සේ දැන් විගණන ප්‍රමිත දැන් විගණනයට අදාළ පොදු මූලධර්ම කියන්නේ මොකද්ද? මතක තියාගන්න ඕනවා කොහොමද? පොදු මූලධර්ම කියන්නේ විගණනයක් කරද්දී කොයි දේවල් වලටද අනුකූල වෙන්න ඕනේ. හරිද? දැන් අනුකූල විය යුතු එකක් තමයි මොකද්ද? විගණන ප්‍රමිත. විගණන ප්‍රමිත වල හැටියට තමයි ඔඩිට් එක කරන්න ඕනේ. හැබැයි විගණන ප්‍රමිත වල හැටියට විතරක් ඔඩිට් එක කරාට මදි. දැන් උදාහරණයක් විදියට ඔයාගේ තාත්තා ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්න කම්පැනි ඔඩිට් එක අරගෙන විගණන ප්‍රමිත වලට අනුකූල විතරක් කරලා හරියයිද? එහෙම කරන්න පුළුවන්ද? බැරි ඇයි? විගණනයක් කරද්දී ප්‍රමිත වල විතරක් නෙමෙයි අනුකූල වෙන්නේ. තව මොනවට අනුකූල වෙන්නත් ඕනේද? අර මං කලින් කිව්වේ ස්වාධීනත්වයේ ඇතුළු කොකද? ආචාර ධර්ම වලට අනුකූල වෙන්නත් ඕනේ. කියන්නේ අනිවාර්යෙන් ආචාර ධර්ම වලට ඔය අනුකූල වෙන්න ඕනේ. ඒක තමයි ඔගේ අංක 1. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතන විසින් පනවා ඇති හයිලයිට් කරන්න. වෘත්ති ආචාර ධර්ම සංග්‍රහයට අනුකූලව කටයුතු කරන්න ඕනේ. ඒ වගේ ආචාර ධර්ම තියෙනවා මූලික ආචාර ධර්ම 5ක් තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. ඔතන පළවෙනි එක කපන්න ස්වාධීනත්වය කියන එක කපලා දාන්නකෝ. අනේ කමන්නේ. ඒක තියන්නකෝ දැනට. මූලික මූලධර්ම 5යි ඊට අමතරව ස්වාධීන දෙක අපි පස්සේ කතා කරමු. නිකන් කියන්නකෝ ස්වාධීනත්වය කියලා එකක් තියෙනවා, අවංකභාවය කියලා එකක් තියෙනවා, අරමුණුගතභාවය කියලා එකක් තියෙනවා, වෘත්තීය නිපුණත්වය සහ නිසි සැලකිල්ල කියලා එකක් තියෙනවා, රාසභාවය කියලා තියෙනවා, හැසිරීම කියලා තියෙනවා. 7 වෙනි එක කපලා දාන්න. ඔය හයත් අපි කොටස් දෙකකට කඩලායි පස්සේ කතා කරන්නේ. මතක තියාගන්න ආචාර ධර්ම වලින් කලින් දිගටම අහලා නැහැ. හැබැයි අන්තිම පේපරේ අහලා තියෙන ඔය එතික්ස් ගැන. හරිද? ඒක නිසා එතික්ස් උත් අපි වෙනම කතා කරනවා. කොහෙන් ආවත් ලියන්න පුළුවන් විදියට. ඒක අපි පස්සේ බලමු. දැනට මතක තියාගන්න විගණනයක් කරද්දී ආචාර ධර්ම වලට අනුකූල වෙන්නත් ඕනේ. විගණන ප්‍රමිත වලට අනුකූලව ඒක කරන්නත් ඕනේ. හරිද? ඊළඟ එක තමයි දැන් අපි ඔඩිට් එකකට අපි මෙහෙම දැන් අපි ඔඩිට් එකකට යනවා. අපි ඔඩිට් එකකට ගිහිල්ලා අපි ඔඩිට් එක කරන්න අපි යන්න ඕනේ. නැත්නම් අපි ඔඩිට් එකේදී වැඩ කරන්න ඕනේ ඒ කම්පැනියේ වංචා වැරදි වෙලා ඇති කියලා හිතාගෙනද නැතුව ඇති කියලා හිතාගෙනද? අපි මොන වගේ ඇටිටියුඩ් එකකින්ද වැඩ කරන්න ඕනේ? මේ කම්පැනිය වංචා වැරදි වෙලා නැතුව ඇති කියලා හිතාගෙනද වැඩ කරන්න ඕනේ? වංචා වැරදි වෙලා ඇති කියලා හිතාගෙනද? වංචා වැරදි වෙලා ඇති කියලා හිතාගෙන. ඇයි ඒ? වෙලා නැහැ කියලා හිතාගෙන වැඩ කරොත් වෙලා තිබ්බත් අහුවෙන්නේ නැහැ. අය අපි සැකෙන් ඒ දිහා බලන්නේ නැහනේ. අපි යම් දෙයක් දිහා සැකෙන් බැලුවොත් හොඳ හරි දෙයක් වුණත් වැරදියටයි පේන්නේ. ඒතර ඔඩිටර් කෙනෙක්ට ඒ දේ අනිවාර්යෙන් ඕනේ. ඒකට අපි කියනවා මොකක් කියලාද?
ඈ මොකක් කියලාද? සංසේ දෘෂ්ටිය කියලා යෝකට කියන්නේ. ඒ කියන්නේ සංසේ දෘෂ්ටිය කියන්නේ කාගේ මොකද්ද? කාගේ මොකද්ද? විගණකවරයා මේන්ටේන් කරන්න ඕනේ ඇටිටියුඩ් එකක්. නේ? මොකට ගියාට පස්සේද? හැම වෙලාවෙමද? නෑ එහෙනම් මොකට ගියපුවාමද? ඔඩිට් කරන්න ගියපුවාම. හරිද? එයි. හරිද කියනවා මෙහෙම තුන්වෙනි එක මූල ප්‍රකාශන කට්ටලය තුල ප්‍රමාණාත්මක සාමද්ද ප්‍රකාශයන් පැවතීමේ ඉඩකඩ සහිත අවස්ථාවන් තිබිය හැකිය යන්න පිළිබඳ හයිලයිට් කරන වෘත්තීය සැකයකින් යුතු ආකල්පයකින් විගණක තම විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතුය. ඒකට අපි කියනවා ඇලීරක් ගහලා ලියන්න සංසය දෘෂ්ටිය. සංසය දෘෂ්ටිය මොකක්ද දන්නේ? සංසය දෘෂ්ටිය දන්නේ නැහැ ඔයා. හරි. සිංහලත් බෑ. හරිද? තව එකක් ඔතන ලියන්න වෘත්තීය විනිශ්චය. අපි අනිවාර්යෙන් ඔඩිට් එකක් කරද්දී වෘත්තීය විනිශ්චය කියන එකත් යොදා ගන්න ඕනේ. වෘත්තීය විනිශ්චය. හරිද? ඔය පිටුවංක 17 තියෙන විගණන අවදාන මේක ඒක ටිකක් විස්තරාත්මකව විස්තර කරන්න තියෙනවා. ඒක මම තියන්නම් ඊළඟ දවසට. හරිද? ඒකට එන්න මෙහෙම ටිකක් මම කියන්නම්. මූල ප්‍රකාශන වල තියෙන්නේ මොනවද? මූල ප්‍රකාශන වල තියෙන්නේ ගිණුම් ශේෂ සහ ගනුදෙනු පන්ති. හරිද? මේ ගිණුම් ශේෂ සහ ගනුදෙනු පන්ති සාවද්ද වෙන්න පුළුවන් නේ. සාවද්ද වන්නේ මේ ගිණුම් ශේෂ ගනුදෙනු පන්ති වල මොනවද තියෙනව නන්ද? වංචා සහ වැරදි තියෙනව නම්. තේරුණාද? ඇයි කම්පැනි වල වංචා වැරදි වෙන්නේ? ඇයි කම්පැනි වල හොරකම් වෙන්නේ? හොරකම් වෙන්න මොකක් තියෙන නිසාද? කම්පැනි හොරකම් වෙන්නේ ඒ කම්පැනි හොරකම් වෙන්න මොකක් තියෙන නිසාද? මොකක් නිසාද? හොරු ඉන්න නිසාද? හොරු ඉන්නත් ඕනේ. ඊටත් වඩා හොරු නිර්මාණය වෙන්නේ මොකක් නිසාද? ඉගෙන වංචා වැරදි කරන්න ඉඩක් තියෙන නිසා. එහෙනම් කම්පැනි වල වංචා වැරදි වෙන්නේ වංචා වැරදි සිද්ධ වෙන්න ඉඩ තියෙන නිසා. එතකොට කම්පැනි වල වංචා වැරදි වෙන්නේ වංචා වැරදි වෙන්න මොකක් තියෙන නිසාද? ඉඩ ප්‍රස්තාව තියෙන නිසා. හරිද? එතකොට මේ ඉඩ ප්‍රස්තාව නිර්මාණය වෙලා තියෙන්නේ කම්පැනි මොනෝ නැති නිසාද? මොනෝ නැති නිසාද? දැන් මෙහෙම හිතන්නකෝ. කම්පැනි වල දැන් උදාහරණයක් විදිහට කාගිලිස් එකට ගත්තොත් කාගිලිස් එකේ ගියොත් එහෙම කාගිලිස් එකේ හොරකම් වෙන්න පුළුවන් නේ. ඔය කාගිලිස් එකේ හොරකම් වෙන්න පුළුවන්. හොරකමක් වුණොත් එහෙම ඒකේ ලොස් එකේ වගකීම කවුද ගන්න ඕනේ? ලොස් එකේ වගකීම කවුද ගන්න ඕනේ?
මැනේජ්මන්ට් එක. ඇයි ඔය සල්ලි කම්පැනිට ඉන්වෙස්ට් කරේ ෂෙයා හෝල්ඩර්ස්ලා කාගේ බාරේද ඒවා තියෙන්නේ? ඩිරෙක්ටර්ස්ලා බාරේ. එහෙම තියෙන සල්ලි වලින් ගත්ත බාන්න දාපු බ්‍රාන්චස් වල බඩු හොරකම් වෙනවා නම් ඒකේ වගකීම අල්ටිමේට්ලි කාටද තියෙන්නේ? ඩිරෙක්ටර්ස්ලාට. ඒතර ඩිරෙක්ටර්ස්ලා මොනවා අවම කරගන්න ක්‍රියාමාර්ග ගත යුතුයිද? ඈ හොරකම් වෙන්න පුළුවන් හොරකම් අවම කරන්න ක්‍රියාමාර්ග ගත යුතුයි. හොරකම් නිකන් වැලක් වෙනවද? හොරකම් නිකන් වැලක් වෙනවද? නැහැ. හොරකම් අවම කරගන්න ක්‍රියාමාර්ග ගත යුතුයි. නේ? ඒතර කම්පැනි එක වෙන හොරකම් වැරදි අවම කරගන්න එක කාගේ වැඩක්ද? මැනේජ්මන්ට් එකේ වැඩක්. ඒතර කාගේ ලිස්ට් එකේ හොරකම් අවම කරගන්න අරන් තියෙන එක ක්‍රියාමාර්ගයක් තමයි මොකද්ද? ඒගොල්ලෝ හයි කරලා තියෙනවා CCTV. එහෙනම් CCTV කියන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ වෙන්න පුළුවන් හොරකම් අවම කරගන්න අරගෙන තියෙන ක්‍රියාමාර්ගයක්. ඒතර වංචා වැරදි අවම කරගන්න අනාවරණය කරගන්න ගත්ත මේ වගේ ක්‍රියාමාර්ග වලට අපි වෙන නමක් දානවා පාලනයන්. කන්ට්‍රෝල්ස් මොනවද? පාලනයන්. කන්ට්‍රෝල්ස්. මේ CCTV කියන කන්ට්‍රෝල් එක තියෙන කම්පැනි නේ වෙන පිටතන් වල නෙවෙයි කන්ට්‍රෝල්ස් දාලා තියෙන කම්පැනි ඇතුලේ. ඒ කියන්නේ මේවා කොහේ තියෙන කන්ට්‍රෝල්ස්ද? බාහිර තියෙන දේවල්ද ඇතුලේ තියෙන දේවල්ද? ඇතුලේ තියෙන දේවල්. ඒක නිසා මේ කන්ට්‍රෝල් වලට කියන මොන කන්ට්‍රෝල් කියලාද? අභ්‍යන්තර පාලනයන් කියලා. අභ්‍යන්තර පාලනයන් ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස්. තේරුණානේ? එහෙනම් ඉන්ටර්නල් කන්ට්‍රෝල් එකකට එක්සැම්පල් එකක් තමයි මොකද්ද? CCTV කියන්නේ. හරිද? එහෙමනම් කම්පැනි වල හොරකම් වෙන්නේ ඇයි? කාගිලිස් එකේ හොරකම් වෙනවා නම් වෙන්නේ ඇයි? මොනවා CCTV තියෙන නිසාද නැති නිසාද? CCTV එක්කෝ නැහැ නැති නිසා. එහෙම නැත්නම් CCTV තියෙනවා හැබැයි කරන්ට් එක නැහැ. හරි එහෙම වෙන්න පුළුවන්. ඒතර අභ්‍යන්තර පාලනයන් කන්ට්‍රෝල්ස් තිබුණාට කන්ට්‍රෝල්ස් ක්‍රියාත්මක වෙනවද? නැහැ. ඒතර එහෙනම් හොරකම් වෙන්නේ හේතු දෙකක් නිසා. මොනවා නිසාද? හේතු දෙකක් නිසා. මොනවද හේතු දෙක? අභ්‍යන්තර පාලනයන් නොමිතිකමයි පවතින අභ්‍යන්තර පාලනයන් ක්‍රියාත්මක නොවීමයි. නේ? CCTV හයි කරේ ඇයි? CCTV හයි කරේ ඇයි? CCTV හයි කරේ ඇයි? හොරකම් අනාවරණය කරගන්න. හොරකම් මේ මාර වැදගත් ටිකක් ඈ. හොරකම් අනාවරණය කර ගැනීම. මේක තමයි මොකේ අරමුණද? CCTV කියන කන්ට්‍රෝල් එකේ අරමුණ. නේ? එහෙනම් මේකට අපි කියනවා පාලන අරමුණ කියලා. මොකද්ද? පාලන අරමුණ. හැම කන්ට්‍රෝල් එකකටම මොකක් තිබිය යුතුයිද එහෙනම්? පාලන අරමුණක් තිබිය යුතුයි. නේ? ඒකනේ CCTV කියන්නේ මොකද්ද? ඉන්ටර්නල් කන්ට්‍රෝල් එක. CCTV කියන කන්ට්‍රෝල් එක දැම්මේයි හොරකම් අල්ලගන්න ඕනේ කියන අරමුණ ඇතිව. හොරකම් අල්ලගත යුතුයි කියලා අරමුණ ඇති උනේ ඇයි? මොනවා වෙන නිසාද? හොරකම් වෙන නිසා. හොරකම් වෙන්නේ නැත්නම් අල්ලගන්න ඕනේ කියලා අරමුණක් ඇති වෙනවද? නැහැ. හොරකම් සිදුවීම. එහෙමනේ කාගිලිස් එකේ හොරකම් වෙන නිසා හොරකම් අල්ලගත යුතුයි. අල්ලගන්න තමයි මොකක් කරලා තියෙන්නේද? CCTV දාලා තියෙන්නේ. එහෙනම් අපි යන්කො මේක CCTV කියන්නේ මොකද්ද? අභ්‍යන්තර පාලනය. හැම අභ්‍යන්තර පාලනයකටම මොකක් තිබිය යුතුයිද? මොකක් හරි පර්පස් එකක් තිබිය යුතුයි. ඇයි සිකියුරිටි ගාඩ්ලා දාලා තියෙන්නේ? හොරකම් අල්ලන්න. එහෙනම් ඒකට පර්පස් එකක් තියෙන්න ඕනේ. හරිද? මෙහෙම අරමුණක් ඇති උනේ ඇයි? අනාවරණය කරගත යුතුයි කියලා අල්ලගත යුතුයි කියලා අරමුණක් ඇති උනේ හොරකම් වෙන නිසා. මේක කම්පැනියක් මුණ දෙන හොඳ දෙයක්ද රිස්ක් එකක්ද? අවදානමක් නේ රිස්ක් එකක්. එහෙනම් පාලන අරමුණ ඇති වෙන්නේ කම්පැනිය මොකකට මුණ දෙන නිසාද? කම්පැනි මොකකට මුණ දෙන නිසාද පාලන අරමුණ ඇති කරගෙන කන්ට්‍රෝල්ස් දාන්න ඕනේ කම්පැනියට? අවදානම් මුණ දෙන නිසා. තේරුණාද? එහෙනම් හරි සරලයි කම්පැනියට මොනවා ඕනේද? අභ්‍යන්තර පාලනයන් අවශ්‍යයි. ඇයි ඒ කම්පැනි මොනවට මුණ දෙන නිසාද? අවදානම් වලට මුණ දෙන නිසා. ඒ අවදානම් කියන්නේ බාහිර අවදානම්ද අභ්‍යන්තර අවදානම්ද? දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. අපි මේ කතා කරන කම්පැනි ඉන්න මාකට් එකට කම්පියුටර් කෙනෙක් එනවා. ඒක කම්පැනියක් මුණ දෙන අවදානමක්ද නැද්ද? කියන්නකෝ. මේ අපි කතා කරන්නේ හිතන්නකෝ ගාමන් ෆැක්ටරි එකක් කියලා.
මේ ගාමන් ෆැක්ටරි එක නැත්තම් මොකක් හරි ට්‍රේඩ් බිස්නස් නැත්තම් ක්ලාස් කරන තැනක් හිතන්නකෝ. මෙතර කල් IAS විතරයි GA ක්ලාස් කරේ. ඒකට දැන් ඕන තරම් තැන් තියෙනවා. අන්න එතකොට IAS එක දැන් මොකකට මුණ දීලාද? අවදානමකට මුණ දීලා. ඒක අභ්‍යන්තර අවදානමක්ද බාහිර අවදානමක්ද? බාහිර අවදානමක්. ඒ අවදානමට IAS එකේ CCTV හයි කරලා හරියයිද? ඒක හරියන්නේ නැහැ. හැබැයි IAS එකේ හොරකම් වෙන්න පුළුවන්. ඒකට හයි කරනව මොනවද? CCTV. එහෙනම් IAS එකේ හොරකම් වෙනවා කියන එක අභ්‍යන්තර අවදානමක්ද බාහිර අවදානමක්ද? අභ්‍යන්තර අවදානමක්. එහෙනම් අවදානම් කොටස් කීයකට කඩන්න පුළුවන්ද? කියනකෝ. දෙකයි මොනවද? බාහිර අභ්‍යන්තර. එහෙනම් අභ්‍යන්තර පාලනයන් හරියන්නේ කොයි අවදානම් වලටද? අභ්‍යන්තර අවදානම් වලටද බාහිර අවදානම් වලටද? අභ්‍යන්තර අවදානම් වලට. එහෙනම් ඒක නිසා තමයි අභ්‍යන්තර අවදානම් වලට ගන්න ක්‍රියාමාර්ග වලට තමයි අපි කියන්නේ මොන කන්ට්‍රෝල්ස් කියලාද? ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් කියලා. ඒක තේරෙනවද? මේක ලියා ගන්නකෝ. උදාහරණෙත් එක්ක මාර වැදගත් concept එකක් මේක. ඒක දැන් කිව්වට තේරෙන නිසා තමයි කියලාම දැම්මේ. example එකේ මතක තියාගන්න හොරකම් සිදු වෙනවා. හොරකම් අනාවරණය කරගත යුතුයි කියලා අරමුණක් ඇති කරගෙන CCTV දාලා තියෙනවා. ඒක තමයි normal practical example එක. ඒක අපි auditing වල concept වලට සම්බන්ධ කරනවා. CCTV කියන්නේ internal control එක. හොරකම් අනාවරණය කර ගැනීම කියන එක පාලන අරමුණ. හොරකම් සිදුවීම කියන එක අවදානම. ඒක තේරුණානේ? කාටත් තේරුණානේ? මෙතන තියෙන පාලන අරමුණ මෙතන අවදානම් කොටස් දෙකක් තියෙනවා බාහිර සහ අභ්‍යන්තර. මතක තියාගන්න අභ්‍යන්තර පාලනයන් හරියන ඕන නම් ඊතලයක් ගහලා දැම්මත් කමක් නැහැ. අභ්‍යන්තර අවදානම් වලට තමයි අභ්‍යන්තර පාලනයන් ගැලපෙන්නේ. ඒක තේරෙනවනේ. එතකොට කම්පැනියේ දැන් මේ බලන්නකෝ CCTV තියෙනවා. CCTV හයි කරේයි හොරකම් වෙන නිසා. CCTV හයි කරාට පස්සේ හොරකම් අඩු වෙනවා. ඒ කියන්නේ පාලන අරමුණ ඉටු වෙනවද නැද්ද? කියන්නකෝ. ඉටු වෙනවා. එතකොට ඒ කියන්නේ අරමුණ ඉටු වෙනවා කියන කන්ට්‍රෝල් එක ඵලදායිද නැද්ද? ඵලදායි. CCTV හයි කරා හොරකම් වල අඩුවක් නැහැ. ඒ කියන්නේ පාලන අරමුණ ඉටු වෙලාද නැද්ද? ඉටු වෙලා නැහැ කියන්නේ අභ්‍යන්තර පාලනය ඵලදායිද නැද්ද? නැහැ. ඒතර කන්ට්‍රෝල් එකක් ඵලදායි කියලා කියන්නේ මොකක් නන්ද? දැන් කියන්න ඕනේ. අපි කන්ට්‍රෝල් එකක් ඉෆෙක්ටිව් කියන්නේ මොකක් නන්ද? ඒ කන්ට්‍රෝල් එක මගින් අපේක්ෂා කරපු පාලන අරමුණ ඉටු වෙනවද නැද්ද කියන එක මත තමයි කන්ට්‍රෝල් එකක ඉෆෙක්ටිව්නස් එක ඩිපෙන්ඩ් වෙන්නේ. ඒක නිසා උතන ඉඩ තියෙනවා නම් එහෙමයි නැත්නම් වෙන තැනකින් හරි පාලන අරමුණ කියන එක දෙකට බෙදා ගන්න. පාලන අරමුණ කියන එක දෙකට බෙදා ගන්න. එතන ලියා ගන්න එක පැත්තක ඉටුවේ. ඉටුවේ නම් පල්ලට ඊතලයක් ගහලා ලියා ගන්න අභ්‍යන්තර පාලනය ඵලදායී වේ. පාලන අරමුණ දෙකට බෙදා ගන්න අරමුණ ඉටුවේ නම් පල්ලයට ඊතලයක් ගහලා අපව ලියන්න අභ්‍යන්තර පාලනය ඵලදායී වේ. අනිත් පැත්ත ලියන එක අනිත් පැත්ත. පාලන අරමුණ ඉටු නොවේ නම් අපි කියන මොකක් කියලාද? පාලනය ඵලදායී නොවේ. අභ්‍යන්තර පාලනය ඵලදායී නොවේ. තේරුණානේ? හරි. ඒතර එහෙනම් දැන් එන්න මෙතනද. කම්පැනි වල වංචා වැරදි වෙන්නේ ඇයි? හේතු දෙකයි. මොනවද? හේතු දෙකයි. CCTV නැත්තම් anyway මොනව වෙනවද? හොරකම් වෙනවා. ඒ කියන්නේ වංචා වැරදි ඇති වෙන්න එක හේතුවක් තමයි මොනව නොමිතිකමද? අභ්‍යන්තර පාලනයන් නොමිතිකම. CCTV තියෙනවා හැබැයි ඵලදායී නෑ. අරමුණ ඉටු වෙන්නේ නැහැ කියන කන්ට්‍රෝල් එක ඉෆෙක්ටිව් නෑ ඉන්ඉෆෙක්ටිව්.
අභ්‍යන්තර පාලනය ඵලදායී නැහැ කියන්නේ ඒත් කම්පැනි මොනව වෙන්න ඉඩක් තියනවද? CCTV දවස පුරාම වැඩ කරන්නේ නැහැ. එහෙනම් මොනව වෙන්න ඉඩක් තියනවද? හොරකම් වෙන්න ඉඩක් තියෙනවා. නේ? එහෙමනම් මූල්‍ය ප්‍රකාශන හොරකම් වෙනවා කියන්නේ ඒව අන්තිමට කොහේ ඇතුළට දෙන්නේ? මූල්‍ය ප්‍රකාශන ඇතුළට. එහෙනම් අහපව් කිව්වොත් මූල්‍ය ප්‍රකාශන සාවද්ද වෙන්නේ මොනවා වලින්ද? වංචා වැරදි වලින්. වංචා වැරදි සිදුවන්නේ ඉඩ ප්‍රස්තාවක් පවතින නිසා. ඉඩ ප්‍රස්තාවක් නිර්මාණය වෙලා තියෙන්නේ මොකක් නිසාද? හේතු දෙකක් නිසා. මොකක්ද හේතු දෙක? එක්ක අභ්‍යන්තර පාලනය නොමිතිකම, එක්ක අභ්‍යන්තර පාලනයන් ඵලදායී නොවීම. ඒක නිසා මෙහෙම ලියන්න ඉඩ ප්‍රස්තාව දැන් මෙතන ලියවන්නේ සිදුවන්නේ ඉඩ ප්‍රස්තාවක් පැවතීම නිසා කියලා. ඒකට මීතලයක් ගහලා ලියන්න ඉඩ ප්‍රස්තාව නිර්මාණය වන්නේ ඉඩ ප්‍රස්තාව නිර්මාණය වන්නේ ඉඩ ප්‍රස්තාව නිර්මාණය වන්නේ හේතු දෙකක් නිසාය. ඉඩ ප්‍රස්තාව නිර්මාණය වන්නේ හේතු දෙකක් නිසාය. එක දෙක දාලා ලිව්වත් කමන්නේ දෙකට බෙදලා හරි කමන්නේ ලියන්න. පළවෙනි එක අභ්‍යන්තර පාලනයන් නොමිතිකම. අභ්‍යන්තර පාලනයන් නොමැතිකම. අනිත් එක අභ්‍යන්තර පාලනයන් ඵලදායී නොවීම. ඒක තේරෙනවනේ? හරිද? ඔතන යනකම් තේරුණානේ. මේ ගොඩක් වැදගත් සංකල්පයක්. ඉතින් ඕකේ තව තියෙනවා විගරණ අවදානමට එන්නම් අපේ ඊළඟ සතියේ කතා කරමු. මේක ගැටලුවක් තියෙනවා නම් ඔයා ලියලා හරි එවන්න ඊළඟ දවසේ හරිය. ඔය ටික බලාගෙන ඉන්න අනිවාර්යෙන් හොඳේ.